साधुनादक साधु साधु साधु। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स। नमामि बुद्धं गुणसागरं तं सत्ता सदा हुन्तु सुखी अवेरा। कायो दिगुच्चो सकलो दुगन्धो गच्छन्ति सब्बे मरणं नहञ्च। नमामि धम्मं सुगतेन देशितं सत्ता सदा हुन्तु सुखी अवेरा। काय जिगुच्चो सकलो दुगन्धो गच्छन्ति सब्बे मरणं नहञ्च। नमामि संඝं मुनिराज सावकं सत्ता सदा हुन्तु सुखी अवेरा। काय जिगुच्चो सकलो दुगन्धो गच्छन्ति सब्बे मरणं नहञ्च। साधु साधु साधु। කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද පොසොන් පුර පසළොස්වක පොහොය දවස නිමිති කරගෙන අප විහාරස්ථානයේ සෑම මාසකම සිද්ධ කරනු ලබන සීල භාවනා වැඩසටහන අද දවස මුළුල්ලේ මෙතන පටන් ආරම්භ කිරීම සූදානම් වන්නේ. උදෑසන පවත්වනු ලබන ධර්මානුශාසනාව සහ භාවනාව මේ වෙලාවේ නියමිතව තිබෙන්නේ. පැයකමාරක් තිබෙනවා. 9:11 කරන්නේ. අද අපි සිද්ධ කරනු ලබන්නේ නැත්නම් සිහිපත් කරනු ලබන්නේ සමරනු ලබන්නේ පොසොන් පුර පසළොස්වක පොහොය දවස. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය වර්ෂ කීයකට පස්සේද සිද්ධ වුනේ? මේ මහින්දාගම වර්ෂ 236කට පසු බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය වර්ෂ 236කට පසුව තමයි. එතකොට පළවෙනි සංගායනාවත් සිද්ධ වෙලා, දෙවෙනි සංගායනාවත් සිද්ධ වෙලා, තුන්වෙනි සංගායනාවෙහි ප්‍රතිඵලයක් විදිහටයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩින්නේ. ඒක විතරක් නෙවෙයි, ධර්මාශෝක රජතුමා සහ එකල ලක්දිව රජකම් කළ දේවානම්පියතිස්ස රජතුමා බොහොම මිත්‍රයා. මහා වංශයේ සඳහන් වෙන නොදුටු මිතුරන් කිය. නොදුටු මිතුරු. ඉස්සර අපේ හිටින පෑණි මිතුරු. ඉඳලා තියෙනවද? හිටියද? නෑ. පෑණි මිතුරු දැකලා නෑ.
ලියුම් සුවමාර කරගන්න මිත්‍රත්වය. එහෙම මිතුරු හිටියා. දැන් ඉතින් නෑ පෑණි මිතුරු නේ. දැන් ඉන්නේ ඕන් මිතුරු. නේ? ඉතින් ඒ වගේ නොදුටු මිතුරෙක් තමයි ධර්මාශෝක රජතුමා සහ දේවානම්පියතිස්ස රජතුමා. මේ දෙන්න දූතකාරී යොදවල තිබෙන කට්ටිය. එකිනෙකා ධර්මාශෝක රජතුමා දේවානම්පියතිස්ස රජතුමාට තෑගි භෝගේ වල තියෙනවා. දූතයන් අතේ. දේවානම්පියතිස්ස ධර්මාශෝක රජතුමාට තෑගි භෝගය වල තියෙනවා. ඒ අතර ධර්මාශෝක රජතුමා සංදේශයක් කියනවා. ගා සංදේශ මහරජතුමනි මම බුදුන් දහම් සඟුන් තුනුරුවන් සරණ ගිය උපාසකෙක් බවට පත් වුණේ. ඔබද එය සිදු කරත්වා කියලා. කුමාරි ධර්මාශෝක රජතුමා බෞද්ධයෙක් බවට පත් වෙලා 84000 විහෙර විහාරස්ථාන සිද්ධ කරලා තුන්වෙනි සංගායනාවක් ධර්මාශෝක රජතුමාගේ මූලිකත්වයෙන් තමයි සිදු කරලා ලබන්නේ. ඒ ප්‍රතිඵලයක් විදිහට රටවල් 9කටනේ ධර්ම දූතයන් වහන්සේලා පිටත් කරන්නේ බොහොම ව්‍යක්ත දක්ෂ පක්ෂ මහරහතන් වහන්සේ. රටවල් 9කට පිටත් කරා හරිනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට ධර්මාශෝක රජතුමා සහ දේවානම්පියතිස්ස තිබිච්ච මිත්‍රත්වයේ තුල තමන්ගේම පුතුණුවන් වන මහා මහින්ද මහරහතන් වහන්සේ ලංකාවට ධර්ම දූත සේවයෙහි පිටත් කරහා. එදා චේතිය පබ්බත කියන්නේ චේතිය පබ්බත මිස්සක පව් කියන්නේ විහින්තත් අවට බුදුදහම එතකොට ලක්දිව තුල තිබුණේම නැද්ද? හින්දු ආගමේ ඉස්සර තිබුණේම නැද්ද? හිතන්නේ කොහොමද? බුදුහාමුදුරු තෙවරක්ම ලංකාවට වැඩම කරා නම් නොතිබෙන්න හේතුවක් නැහැ. ආසන්නම ඉන්දියාව නිසා. ඉන්දියාව ආවාසය තුල හින්දු දහම දෙවි දේවතාවුන් අදහන එක ඒ ආවාසය ලැබිච්ච තිබුණු රටක බුදුරජාණන් වහන්සේ තෙවරක්ම ලංකාවට වැඩම කරපු විශේෂ අවස්ථාව සිදු කර කාලයක බුදුදහම නොතිබෙන්න හේතුවක් නැහැ. පුරා විද්‍යාවට අනුව එහෙම සාධක තිබෙනවා. බුදුදහම තිබුණා. හැබැයි රජයක් විදියට රාජ්‍යයක් විදියට බුදුදහම ස්ථාපිත වුණේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයත් සමග. ඒකට රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. ආගම් තිබෙන්න පුළුවන්, ආගම් දහම් තිබෙන්න පුළුවන් ඕන රටක. හැබැයි ඒකට රාජ්‍ය මූලිකත්වල රජතුමා ඒ ආගම දහමට අනුරූපව කටයුතු කරනකොට තමයි ඒක රාජ්‍ය දහමක් බවට රටක් බවට බෞද්ධ රටක් උනේ. ශ්‍රී ලංකා බෞද්ධ දහම ස්ථාපිත වුණේ බෞද්ධ රටක් උනේ මහා මහින්ද මහ රහතන් වහන්සේගේ ආගමනයත් සමග. එදා 40000ක් විතර මිනිස් සේවකයන් සමග මුවදඩේ ගිය තිස්ස රජතුමාට අනෙක තවතන වැදගත් කාරණයක් තිබෙනවා. මහාස්පන්සේ ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්ත දෙයක්. දේවානම්පියතිස්ස රජතුමාගේ තාත්තා කවුද? දැන් මේ පොඩි ඉතිහාස කතාවක් කියන්නේ ධර්ම කතාවක් නෙවෙයි. ඒක ධර්ම කතාවට ඉස්සන් රාජාවලිය දන්නේ නැහැ. දේවානම්පියතිස්ස රජතුමාගේ තාත්තා
මුට්ටසිව. කවුද? මුට්ටසිව. සිව කියන්නේ කවුද? ශිව කියන එකෙන් මෙයාගේ අදහස ගන්න පුළුවන් එයා බොහොම Hindu භක්තිකයෙක්. මුට්ටසිව. Hindu භක්තිකයෙක් සහ එයා ටිකක් කාල තුනා වයසක කෙනෙක්. එතකොට දේවානම්පියතිස්ස රජතුමා රජ වෙනකන් හිටියයි ඉන්නේ. අපි මේ ඉගෙන ගත්ත කාලේ එකක් මම මේ කියවන්නේ. අපිට උගන්වන්නේ ආවංශ ඉගෙන ගන්නකොට අපේ ගුරුවරු අපිට කියලා දුන්න එක. මුට්ටසිව රජතුමා වයසක කෙනෙක්. දැඩි Hindu භක්තිකයෙක්. එතකොට වයසක කෙනෙක්ට මේ නව දහම, තරුණ දහම, විප්ලවීකාරී දහම දේශනා කරාට තේරුම් ගන්නත් බෑ, තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත. දැඩි මතනේ. එතකොට ඒකෙන් අදහස් වෙනවා තව එකක් මොකක්ද? තරුණයන් තමයි කොයි පැත්තට උනා විප්ලවකාරී අදහස් තිබෙන්නේ. තරුණ සිත්වල තමයි විප්ලවකාරී අදහස් තියෙන්නේ. හොඳට හෝ නරකට. නේ? එහෙම බලන්න ශාස්ත්‍රුන් වහන්සේලා ගන්නකො. සියලුම ශාස්ත්‍රුන් වහන්සේලා තරුණ අවදීදී තමයි උන්වහන්සේලා විප්ලවකාරී අදහස්. ඒක විප්ලවකාරී කියන්නේ විප්ලව නෙවෙයි. ඒ බුදුහාමුදුරු බලන්න. බෝසතාණන් වහන්සේ අවුරුදු 29 දී ගිහි නික්මෙන්නේ. බුදු වෙන්න අවුරුදු 35 දී. අවුරුදු 45ක් උන්වහන්සේ ධර්ම දේශනා කළා. එතකොට අනිත් එහෙමත් එහෙමයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන්නේ තරුණ. එතකොට අලුත් නව හැඟීම් සහ නව විමසීම් නුවණ තිබෙන්නේ ඇත්තටම තරුණ අවදීදී. උඩක් නේ. ඒක හොඳට හෝ නරකට දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මුට්ටසිව රජතුමා වයසක කෙනෙක්. ඒ නිසා දුක් සමහරක් වෙලාවට ඒ කාලේ පැමිණියේ නැති වෙන්නත් පුළුවන්. දේවානම්පියතිස්ස රජතුමා කියන්නේ තරුණයෙක්. ඒ කියන්නේ අඹ පැනේ ඥාති පැනේ අහලා රජතුමාගේ නුවණත් කොහොමද කියලා පරීක්ෂා කරන්නේ නේද? අඹ පැනේ මතක? මොකක්ද අඹ පැනේ? මගන් නෑ ඒක නෙවෙයි මුලින්ම වරද්දගන්න මුලින්ම අහන්න මේ ගස මොකක්ද කියලා අහන්න මේ ගස මොකක්ද ස්වාමීනි මේ අඹ ගහ ඊට පස්සේ මේ ගස හැර වෙනත් අඹ ගස් තියෙනවා නේද වෙනත් අඹ ගස් තියෙනවා එහෙයි ස්වාමී. ତර ඒ අඹ ගස් අතර තවත් ගස් තිබේද? ඒ අඹ ගස් හැර තවත් ගස් තිබේද? එහෙම ස්වාමී. බොහෝ ගස් තිබෙනවා. ତර ඒ ගසුත් හැර ඒ අඹ ගසුත් හැර මේ අඹ ගහත් හැර තවත් නෑ. ඒ ගසුත් හැර අඹ ගසුත් හැර තවත් ගස් තිබේද? එතකොට කියන්නේ එහෙයි ස්වාමී. මේ අඹ වෙනත් ගසුත් හැර අර අඹ ගසුත් හැර තවත් ගස් තිබේ. එහි ස්වාමී. මේ අපිට ඕක දැන් ඕක අපි දහම් පාසෙන් ඉගෙන ගන්න තියෙන තමයි. නැත්තම් ඕක මම අපි කල්පනා කරන්නේ නැහැ. ඒ කියන්නේ විමසින් නුවණනේ. ධර්මයට අවශ්‍යයි මොකක්ද මේ කිව්ව ගමන් අහන්න නෙවෙයි. සාදු සාදු කියන්නේ නෙවෙයි විමසින්. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්ම. මේක ප්‍රඥාවන්තයට දීපට දහමක්. ඇත්තටම දැන් අපි මම මේ දැන් අනුශාසනා කරන්නේත් ඒකයි. අපි මේ උත්සාහ කරන්නේ මොකටද? කෙලෙස් නැති කරගන්න. නේ? සිල් සමාදන් වෙන්නේ, භාවනා කරන්නේ, බණ අහන්නේ. මේ ප්‍රතිපදාව අපි අනුගමනය කරන්න වෙන දෙයකට නෙවෙයි. අපේ තිබෙන సంతානවල තිබෙන
කෙලෙස් නැති කරගන්න. එතකොට කෙලෙස් නැති කරන්නට නම් මොකද තිබෙන්න ඕන? අවංකවම හැඟීමක් තිබෙන්න ඕන. අපිට මේක නැති කරගන්න ඕනය කියන හැඟීම. එහෙම නැත්නම් දැන වංචා සහගතව දැනත් එහි වැඩි ගැලි ඉන්නව නම් මොන දේ කරත් කෙලෙස් නැති කරගන්න පුළුවන්ද? අවංකවම තමන් අවංක විමසීම නුවණක් ඇති කරගෙන අවංකව හැඟීමක් ඇති කරගන්න ඕන. අපට කෙලෙස් මේ කෙලෙස් නැති කරගන්න ඕනේ කියන. අන්න එයා තමයි ප්‍රඥාවන්තය. එහෙනම් කෙලෙස් බවක් දන්නවා. ඒක නැති කරගන්න අවංක උමනාවක් එයාට නැහැ. අවංක උමනාවක් ඒකට වෙහෙස වෙන්නේ නැහැ. ආතාපි සම්පජාන සතිමා විනේය ලෝක ඒක කරන්නේ නැහැ. ඔය ඉතින් අර ඩක් කරනවා. අවංක හැඟීමක් නැහැ. එතකොට ඔය මම ඊට පොඩක් කියන්නේ. එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ විමසලා දෙවනම් පිටිසරත්තුමාගේ නුවණ පරීක්ෂා කරලා ඒ පිටිසල ගාතාව කියවන්නේ කවුද කියන එක පැහැදිලි කරන්නේ. කවුද ආවේ? කවුද වැඩම කරන්නේ? 7 දෙනෙක් ආවනේ. දූත මෙහෙවට කවුද? මිහිඳු මහ රහතන් වහන්සේ අර 6 දෙනෙක් තමයි. ඉත්තිය උත්තිය සම්බල බද්දසාල කියන උපසපන් මහරහත් 4 නම. ඊට පස්සේ පංච අභිඥා සහිත සුමන සාමණේරයන් වහන්සේ. අනාගාමී තත්ත්වයටපත් වෙච්ච මිහිඳු මහ රහතන් වහන්සේගේ අම්මගේ අක්කගේ පුතෙක්. බණ්ඩුක උපාසක තරුණේ උපාසක කොට තරුණේ ඇයි මේ හත්මේ දෙනා එක්කන් ආවේ ඇයිද කියලා හිතනවද? උතරක් තියෙනවා නිකම් එක්කන් ආවේ නේ. එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු උපසපන් 4 නම උන්වහන්සේලා ධර්ම ප්‍රචාරය සඳහා සුමන සාමණේරයන් වඩම්වාගෙන උන්වහන්සේ උපසම්පදා කරවන්න. උන්වහන්සේ පංචාභිඥා. ඊට පස්සේ බණ්ඩුක උපාසක වඩම්වාගෙන ආවේ. නැත්නම් පැවිදි කරන්න. දැන් මේක පෙන්වන්න බෑ මේ සංස්කෘතියක් එක්ක ආවේ. නිකම්ම මේ දහම ගෙනාවට හරියන්නේ නැහැ. නේ? මුලින්ම තව එකක් සඳහන් කරන බණ්ඩුක උපාසක රැගෙන ආවෙත් රජතුමාට හේතු ගන්නන්න අපි මිනිසුන් කියන එක පෙන්නනවා. දෙවියන්කත් රජතුමාගෙන් රජතුමා අහනවනේ. වහන්සේලා කොහොමද වැඩි? දෙන උත්තරේ මොකක්ද? සායනස අපේ බුද්ධින් ආවා කියනද? රාතනසේ උත්තරයි. ලස්සනයි. කොහොමද කියන්නේ? දේශනාව. රජතුමනි අපි ජලයෙන් ආවෙත් නැහැ, ගොඩින් ආවෙත් නැහැ. ආකාශය කියලා කියන්නේ ඉතින් දැනගන්න එපා ආකාශය කියලා. එන්න තියෙන ක්‍රම තුනයි. එක්ක උඩින් එන්න ඕනේ, එහෙම නැත්නම් ජලයෙන් එන්න ඕනේ. එහෙම නැත්නම් ගොඩින් එන්න. ඊට කිව්වේ කවුද? එතකොට මුලින්ම ඇහුවනේ ඊට පස්සේ. උත්තර දෙන්නේ කවුද? සමනාමයන් මහරජ ධම්ම රාජස්ස ශාවකා තවේවානුකම්පාය ජම්බුදීපා ඉදාගතා. සමනාමයන් මහරජතුමනි අපි ශ්‍රමණයන් වහන්සේලාවෙන් ධම්ම රාජස්ස ශාවකා ධර්ම රාජ්‍යයන් වහන්සේගේ ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා තවේව අනුකම්පාය ඔබ කෙරෙහි අනුකම්පාවයි ජම්බුදීපා ඉදාගතා ජම්බුදීපේ ඉඳලා මෙහෙට වැඩම කරන්න හේතු. ඊට පස්සේ උන්වහන්සේලා පහළට වැඩම කළා. රජතුමාට දේශනා කරන සූත්‍රය මොකක්ද? චූලහත්ති පදෝපම සූත්‍රය. මහා හත්ති පදෝපම සූත්‍රයකුත් තියෙනවා. චූලහත්ති පදෝපම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න සූත්‍රයක් ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් ප්‍රථම වට ලංකාවේදී දේශනා කරේ සූත්‍ර දේශනාව. මොකද්ද? චූලහත්පදම් සූත්‍රය. අදහවස ධර්ම දේශනාවක් දේශනා කරන්න ඕකෙන්න. චූලහත්ති පදෝපම සූත්‍රය. තුනුරුවන් පිළිබඳ සහ මේ ප්‍රතිපදාව මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙන සූත්‍ර දේශනාව. අහලා තියෙනවද? දැනගෙන නැතිනේ. අහලා තියෙනවද? මම කිව්වද? කියලා දෙනවද? එක පොයකටනේ. හරි. ආයෙත් යමුඩ කවන්නේ නැහැ නේ. හරි. ඊළඟට උත්තර සූත්‍ර දේශනාව සිද්ධ කළා. ඔය සිද්ධිය වෙලා ඊට පස්සේ ලංකාව තුල බුද්ධහම ස්ථාපනය වෙලා ඔය විතරක් නෙවෙයි. ඊට පස්සේ බුදු මිහිඳු මහ රහතන් වහන්සේ බුදුදහම විතරක් නෙවෙයි. ඒ විහාර කර්මාන්ත, යහු කර්මාන්ත 18 කලාවක් අරන් ආවා කියන ඕනේ. ඊට පස්සේ ඔය ඒ විතරක් නෙවෙයි. හෙළ භාෂාව, සීහල දීප භාෂාව නෙතිබුණා. දීප භාෂාවනේ බණ කිව්වයි කියන්නේ. උන්වහන්සේ දේශනා කළ ඒ කාලේ දීප භාෂා. ලංකා භාෂා දීප භාෂා. ඒකට මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධානව හෙළ අටුවාවන් පවා හෙළ අටුවාව. අද දකින්න නැහැ. හෙළ අටුවාව. සිංහලෙන් අටුවාවන් ලියලා තිබෙනවා. ඒක විවිධ මත තිබෙනවා. පසු කාලීනව පාලි දැන් තියෙන පාලි අටුවානේ. ඒ පාලි අටුවා ලියනකොට ඒව විනාශ කරා කියලා කියනවා. තවත් සතුරු බලවේගයන් තුලින් ඒව විනාශ කරා කියලා කියනවා. ඒ මහා මේ ලංකාව මෙහෙම තිබුණට මෙහෙම තිබෙන එකත් සතුරු වෙන්න ඕන. ලංකාව මෙහෙම නෙවෙයි. මෙතන ලංකාව. අපේ ලංකාව ඔහොම තියෙන එකත් සතුරු වෙන්නේ නැහැ. ආරම්භයේ පටන්ම පුදුම වදයක් දුන්න රටක් ලංකාව. සෝලීන්ගේ ආරෙහෙම් මෙහෙන් ඔය ලංකාවට ඒ කාලේ ඉඳන් එක එක්කෙනා ඇවිල්ලා බැල්ම දාගෙන මහා ඔය ජයසීමා බෝධිපා ඔය දත්දාතුන් වහන්සේලා රුවන් සෑබ ඔහොම තියෙන එක ගැන සතුටු වෙන්න ඕන. ඒවෙත් මොකක් හරි හාස්කමකින් තුලින් හරි නැත්නම් බුදුරජාණන් වහන්සේගේ නැත්නම් ඒ ආශිර්වාදයන් තුලින් දෙවියන්ගේ ආරක්ෂාවෙන් පවතින නිසා ලංකාව තරම් ව්‍යසනයන්ට පත්විත රටවල් නැහැ කොහෙද. අවුරුදු ගානක් එලාරත්තුමා අවුරුදු 40ක් නේද? ජයසීමා බෝධිපවා ඊට පස්සේ අත්ත කපලා තියෙනවා විනාශ කරන්න නේද? ඒ මෑත කාලීන ආසන්නම සිද්ධිය දල්දා මාර්ගාවට බව බොම්බ වෙන්නේ. ඉතින් අපේම රජවරු යම් මිත්‍යා මත දරලා අපේම හාමුදුරු ඝාතනය කරලා ඒ වගේම අපේම විහෙර විහාරස්ථාන විනාශ කරලා අපේම දහම් පතපොත විනාශ කරලා ඉතින් එදා අපේ හාමුදුරු ජීවිත පරිත්‍යාගයෙන් ආපු රැගෙන ආපු ඒවා තමයි මේ අපි අද පරිශීලනය කරන්නේ. උන්වහන්සේලාට බුදු බවත් වෙන්න අද අපිට මෙහිම අහන්න දකින්න හරි තියෙනවා. ඒව නොදන්නේ නැත්නම් ඉතින් විවේචනය කරාට තාම දැන් උදාහරණයක් ගත්තොත් නුවර වගේ යනකොට නුවර යුගයේ වෙනකොට ගණින්නාසන සත්‍තරපත් වෙනවා. නමුත් උන්වහන්සේලාත් මේ ධර්මීය පතපොත ටික ආරක්ෂා කරගෙන අරගෙන ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේලාට පින් දෙන්න ඕනේ කෙසේ වෙතත් නේ. එසා ලංකාව ඉතිහාසයේ සඳහන් වෙනවා බුදුහාමුදුරු ලංකාවේ තමයි ධර්මයේ පවතින රට කියලා නේද? සඳහන් කරලා තිබුණේ. කෙසේ වෙතත් අපිට ඉතින් තාමත් එහෙම ලෝකෙට ධර්මය යනවා නම් යන්නේ ලංකාව. තේරවාද නිර්මල බුදුදහම ලෝකෙටම යන අද බලන්න. ලෝකෙම යම් කිසි විහෙර විහාරස්ථානයක් ඉදි කරගෙන භාෂාවලින් විවිධ භාෂාවලින් ඒ රටවල් වල භාෂාවලින් මේ ධර්මීය ප්‍රචාරය කරන්නේ කාරුවත් නෙවෙයි බොහෝ පිරිසක් ලාංකික භික්ෂුව. වෙන කොහෙවත් භික්ෂුන් නෙවෙයි. තායිලන්තේ මියන්මාර් වගේ 190ක් බෞද්ධ සියලු තායිලන්ත වගේ රටවල් 100 හැම කෙනෙක්ම මහ පැවිදි වෙන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. නෑ ඉතින්
නමුත් ලංකාවේ ඉන්නේ ස්වල්ප පිරිසක්. පහුගිය කාලේ මම දැනගත්ත විදිහට ලංකාවේ ඉන්නේ 25000ක් වගේ බොහොම පොඩි හාමුදුරු වහන්සේලා ටිකක් ඉන්නේ. 25000ක් වගේ. ඒකිනුත් දක්ෂ ස්වාමීන් වහන්සේලා එක විදේශ රටවල් වල. ඒක ලංකාවේ නැතුව නෙවෙයි ලංකාවේ ඉන්නවා. තව ටික යමක් හැකියාවක් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා විදේශ රටවල් ගිහලා අපේ ඇත්තන් වෙනුවෙන් හරි ඒ රටවල් වල ඇත්තන් වෙනුවෙන් හරි ඉන්නවා. ඒ වගේ තවත් ඒ වහා සමාන පිරිසක් වඩගත වෙලා තමන්ගේ ප්‍රතිපදාව අනුගමනය කරමින් ඒ කටයුතු සිද්ධ වෙන බොහොම සුළු පිරිසක් තමයි මේ ගිහි ඇත්තන්ගේ කටයුතු සිද්ධ කරමින් උන්වහන්සේලාත් පුළුවන් විදිහට තමන්ගේ ප්‍රතිපදාව අනුගමනය කරන් ඉන්න සුළු පිරිසක්. ওই පිරිසක් නැති වෙච්ච දවසට බලා ගන්න. නේ අසරණයි. ඉතින් තාම ඒක තියෙනවා. හොඳයි තාම වාසනාවන්තයි. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙච්ච දැන් 2300 ගණක් විතර ගිහිල්ලා නේ. දැන් බුද්ධ වර්ෂ 2500 2600 නේ. 2560 2564 එතකොට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ 2300 ගානක්. 329ක් හරි. ඒ වගේ එකක්. අඩු කරන්නකද 2564න් 200 ගානක් අඩු කරාම නේ ඒ ගානම. ඉතින් එදාට වඩා අද හරි ඉතින් එදා අතර මේ ගිහි පැවිදි දෙපිරිසෙම ප්‍රතිපත්ති වලිනුත් ධර්මයේ පැත්තෙනුත් ශාසන දයාවෙනුත් බොහොම දියුණු පිරිසක්. අද වෙනකොට ටික ගිහි පිරිසක් නේද? ඒ වලින් ටික ඈත් වෙනවා ටිකක් විසමාකාර වැඩි ලෝකෙත් එහෙම. ඉතින් ඒ தත්ත්වය තුලත් මෙහෙම පවතින එක ලොකු දෙයක්. ඉතින් වැඩි කල නෑ. දැන්ම මේ ටික හදාගෙන අපි ඉතින් දැන් උනත් බලන්නකො නේ. ඉතින් අවශ්‍යතාවය තියෙනවා නම් මේක කරගන්න පුළුවන්. ඒ අවශ්‍ය නැති කෙනාට ඉතින් විවිධ හේතුන් මත හේතු හදාගන්නත් පුළුවන්. නේ? ඒක ඉතින් තමන්ගේ කාර්යයක්. ඉතින් ඒක තමන් සිද්ධ කරගන්න ඕනේ. ඒ නිසා 5-6 දෙනෙක් හරි මේක සිද්ධ කරගන්න එක ලොකු දෙයක්. කාටවත් නෙමෙයි. අපිට අපි එක්කෙනෙක් ආවත් මේ දේ සිද්ධ කරන්න මොකද අපිට දෙන්න පුළුවන් දේ ඉච්චරයි. ඔයත් ගමන ප්‍රතිපදාව හදාගන්න ඕන. අපේ ප්‍රතිපදාව හදාගන්න කවුරුවත් ප්‍රතිපදාවේ දක්කගෙන යන්න බෑ. නේ? මේ කර්මකාරණා කියලා දෙන්න පුළුවන්. ප්‍රතිපදාව කරන්න තියෙන්නේ තමන්ටමයි. බුදුහාමුදුරු දේශනා කරේ කියන්නේ අක්කාතාරෝ තථාගත තුම්මෙහි කිච්ඡං ආතප්පා. හොඳයි. එතකොට තව කාරණා ගොඩක් කියන වෙලාවක් නෑ. අපි යමු පොඩි කාරණා ටිකක් මතක් කරන්න හිටියේ. අමුලි සඳහන් කර අපි මේ හැම කටයුත්තක්ම මේ සීල භාවනා කටයුතු ඒ වගේම මේ ධර්ම දේශනා මේ පින්කම් අපි හැම දෙයක්ම කරන්නේ මොකටද? කුසලයේ දියුණු කරගන්න. අකුසලය ප්‍රහාණය කරගන්න. නේද? කුසල් දියුණු කරගන්න අකුසල් ප්‍රහාණය කරගන්න. ඔක තමයි අපේ ඒම් එක විය යුත්තේ. ඔක තමයි අපේ අදිෂ්ඨාන විය යුත්තේ. ඔක තමයි අපේ අරමුණ විය යුත්තේ. හැම දෙයකම වෙනත් අරමුණු අපිට නැත. වෙන පින්කමක් වේ මොකක්ම වේවා. පින්කමක් සිද්ධ වෙනවා නම් යම් මේ දහමට අනුව කටයුත්තක් සිද්ධ වෙනවා නම් ඒ සියල්ලක්ම සිද්ධ වෙන්න ඕනේ. මොකටද? කුසලයේ දියුණු කරගන්නයි අකුසලය ප්‍රහාණය කරන්නයි. නමුත් ඉතින් කුසල් දියුණු කරන ගම සමහරවිට කුසල් කරනවා. කුසල් එකක් කරලා ඒක ඩබල් ට්‍රිපල් කරලා අකුසල් සිද්ධ කරගන්නවා. එතකොට අර කුසලයේ වැඩ නැති වෙනවා. නේ? එතකොට බුදුහාමුදුරුවෝ විවිධ අවස්ථාවලදී මේ සූත්‍ර දේශනාවලදී විවිධ අවස්ථා විවිධ සූත්‍ර දේශනාවලදී ඊට අනුරූපව ඒ අවස්ථාවට අනුරූපව උන්වහන්සේ මේ කෙලෙස් ගැන පැහැදිලි කරලා දීලා තිබෙනවා. දැන් සිගාලෝවාද සූත්‍රය ගත්තාම සිගාල ගෘහපතියට කියන්නේ බුදුහාමුදුරුවෝ මොකක්ද? කාරණා 4ක් අයින් කරන්න, බැහැර කරන්න. අකුසල 4ක්. මොනවද?
ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිච්ඡාචාරය, මුසා. ඔය හතර බැහැර කරන්න. ඒ වගේ මේකෙම තව දේශනාවක් සිද්ධ කරනවා සතර අගතියින් අග බැහැර වෙන්න. සතර අගති මොනවද? ඔය යනවා හරිය වැදගත් දෙයක්. සතර අගතිය. සතර අගතියටපත් වුණොත් කිසි ලෞකික ජීවිතේ වේවා ලෝකෝත්තර ජීවිතේ වේවා කිසි දෙයක් කරගන්න බෑ. ඉන්න සතර අගතිය. මොකද්ද? සතර අගති. අගති කියන්නේ මොකද්ද? අගති කියන්නේ අන්තගාමී වෙන්නේ. අගතියටපත් වෙනවා කියන්නේ. නේ. සතර අගති. පොඩි කාලෙ ඉඳලා ගන්න. චන්දා දෝසා භය මෝහ. ඡන්ද දෝස බය මෝහ. ඡන්ද කියන්නේ කැමැත්ත ආශාව. ආශාවෙන් කැමැත්තෙන් තණ්හාවෙන් අන්තයට ගියොත් අගතියට ගියොත් ලෞකිකත් එහෙමයි ලෝකෝත්තරත් එහෙමයි. ලෝකෝත්තර කියන්නේ ආනම දෙයක් නෑ. ලෞකික වශයෙන් උත් පරිහානියටපත් වෙනවා. ඡන්ද දැඩි ලෝභකමන දැඩි ආසාවට කියනවා. මේ සංසාරේ පැවැත්මට ප්‍රධානම හේතුව මොකක්ද? ඡන්දය කියන එක වචනකින් කෝ ඡන්දය, තණ්හාව, ආශාව ඔක්කොම වචනේ. ඔක සම්පූර්ණ එක පිටකට ගත්තොත් ඔක තව වචනයක් තියෙනවා. තණ්හා. එයාගේ තියෙනවනේ ප්‍රධානම අකුසල් කීයක් තියෙන මූලික? තුනයිනේ. ලෝභ, දේශ, මෝහ. ඔය තුනෙන් තමයි අනිත් සියලුම අකුසල් බෙදීගෙන යන්නේ. අකුසල් කොච්චර තියෙනවද? අකුසල් කොච්චර තියෙනවද? අකුසල් එහෙම තියනවා කියලා කියන්න පුළුවන්ද කොච්චර? අර අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ ලියලා තියෙනවා කෙලස් 1500 කියලා. නේද? ඊටත් වඩා තියෙන්න පුළුවන්. අලුත් අකුසල් ඇති වෙනවා. නේද? දැන් උදාහරණයක් ගමුකෝ. හැබැයි මේ හැම අකුසලයක්ම හටගන්නේ අර කාරණා තුන මුල් කරගෙන. ලෝභ, දේශ, ඉස්සර ස්මාර්ට්ෆෝන් තියුණාද? ස්මාර්ට්ෆෝන් තියුණාද ඉස්සර? නෑ. මට ස්මාර්ට්ෆෝන් එකක් ගන්න උන් ආසයි එකට. ඒකත් මොකද්ද? කෙලස්. එතකොට ඒකත් පටන් ගත්තේ මොකකින්ද? ලෝභයි. මට ලංකාවේ ඉන්නකොට නෑ ජපාන ආවට පස්සේ මට ඉන්න හතුරෙක්. අලුත් හතුරෙක්. මට තරහයි. ඒ මනුස්සයාට මට මම බයින් ඕන ගහන්න ඕන නැත්නම් ඒ මනුස්සයාව වැඩ කරන්න ඕන. මට අලුත් හතුරෙක්. ලංකාවේ ඉන්නකොට හිටියේ නෑ. එතකොට ඒකත් කෙලෙසක්. ඒකත් හටගත්ත මොකක්ින්දද? දේශය නිසා. පින්වත්නි ආශාව, තණ්හාව නැත්තම් ඔය ඔක්කොම හටගන්නේ මොකක් නිසාද? නොදැනීම නිසා. අවිද්‍යාව නිසා. නොදන්නේ මොකක්ද? නොදන්නේ මොකක්ද? තුනක් තමයි. නෑ. නොදන්න ඕනකම තමයි. මොකක්ද ඕනකම? අපි මොකද්ද නොදන්නේ? අවිද්‍යාවනේ. අවිද්‍යාව ඇති වෙන්නේ මොකද්ද? විද්‍යාවනේ. අනිත්‍යයි කියලා දන්නේ නැති. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා දන්නේ නැති නිසා නිට්ටයයි, සුඛයි, ආත්මයි, මමය, මාගිය කියලා වචන විතරක් තියෙන ඔය දේවල් අල්ලගත්ත හින්දා අවිද්‍යාව හටගන්නවා. අවිද්‍යාව නිසා අපි කැමති දේවල් පිළිබඳ ඇලෙනවා, අකමැති දේවල් පිළිබඳ ගැටෙනවා. ඒකට තණ්හාව කියනවා, නැත්නම් ද්වේෂය කියලා කියනවා.
එයා තණ්හාවේම කොටසක් තමයි ආශාව. නැත්නම් මේ ආශාව ද්වේෂය කියන්නේ නේ. තණ්හාවේම කොටසක්. ඉතින් ඔය හැම දෙයක්ම නොදැනීම නිසා. මොකක් පිළිබඳ නොදැනීමද? හරියට නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීම. එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ ත්‍රිලක්ෂණය පිළිබඳ නොදැනීම. ඔක කියලා දීලා තියෙනවා. ආමුදුරාස්සේ කියලා දීලා තියෙනවා. නේ? දැන් අහෙන් රූපයක් දැකලා ඒ රූපය නිමිති වශයෙන් ගන්න මොකක් නිසාද? නිමිති වශයෙන් අරගෙන මේක මමය මාගේ කියලා වේදනාව නේද? වේදනාව කොටස් තුනකින් තියෙනවා නේද? සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඒ දේවල් ගන්නෙ මොකක් නිසාද? එහි ස්වභාවය හේතුන්ගෙන් හටගෙන හේතුන්ගෙන් නැති වෙන දෙයක් කියලා අවබෝධය නැති නිසාම. ඒ කියන්නේ හේතුන් කියන්නේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත දේවල්මයි. හේතුන්ගෙන් හටගත්තා හේතුන්ගෙන්ම නැති වෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දැන් ඔය කාරණේ අවබෝධය නැති නිසා ඔබට අපට කෙලෙස් හට ගන්නවා. එතකොට ඡන්ද කියන්නේ දැඩි ආශාව. ඡන්ද, දේශ, දෝෂය ඕක දේශය, ක්‍රෝධය, වෛරය, පටිඝය ඕන වචන ගැටීම්, අවිජ්ජා නේද? ව්‍යාපාද අවිජ්ජා නෙවෙයි. අවිජ්ජා කියන්නේ ලෝභයනේ. අකුසලනේ. ව්‍යාපාද ඔය ඔක්කොම වචන වලින් ගන්න මොකද්ද? දේශයයි. එතකොට ඡන්දා දෝෂයන් දේශය. බය ඇතිවෙන්නේ මොකක් නිසාද? බය ඇතිවෙන්නේ මොකක්ද? රහතන් වහන්සේලාට බය තියෙනවද? වීත රාගෝ, වීත දෝසෝ, වීත මෝහෝ, අබීරු අච්ඡම්ම්‍ය අපලායි. කොහෙද තියෙන්නේ සඳහන් කරන්නේ? ඕනතරම් අහලත් ඇති කියලාත් ඇති. දජග්ග සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරන්නේ දෙවියන් පැනලා යනවා. දෙවියන් දැන් සක්දෙවිදු කියනෝනේ ඔබලාට බයක් ඇති ගැනීමක් ලොමුඩ හැගැන්නුනොත් සක්දෙවිදු කියන්නේ තමන්ගේ දේව ප්‍රජාවට අසුරයන්ගෙන් ඔබලාට බයක් ඇති ගැනීමක් ලොමුඩ හැගැනීමක් ඇති වුණොත් ඔබලා මාව සිහිපත් කරන්න. එහෙම නැත්නම් මගේ දජය සිහිපත් කරන්න. එහෙම නැත්නම් වරුණ ඊසාන කියන දෙවියන් සිහිපත් කරන්න. එහෙම නැත්නම් දජය. වරුණ කියන දෙවියන් නැත්නම් දජය. නැත්නම් ප්‍රජාපති කියන දෙවියන් නැත්නම් එතුමාගේ දජය සිහිපත් කරාම ඔබලාගේ බය ඇති ගැනීම ලොබුඩ හැගැනීම නැති වෙයි කියලා. ඒ කියන්නේ අපට මොකරි බයක් අපුණත් එහෙමනේ. අපි තාත්තා ඉන්නවා ගුවාම අපට බය නැති වෙනවා නේ. ඉස්කෝලේදීත් එහෙමනේ. අපි අයියලා අක්කලා පුංචි අම්මලා ඉස්කෝලේ ඉන්නකොට පොඩි පන්තියේදී අපිට කවුරු හරි වලියක් දැම්මම අපි අයියෙන් ඉන්නවා ගුවාම අපට බය නැති නේද? ඒ වගේ තමයි. අපි අයිය නැතුනම පණ බය ගොටෙන් ගොටි කන්න වෙනවා. ඉතින් දෙවියන් කියන ඔය විදිහට බුදුහාමුදුරු දේශනා කරන්නේ කොහොමද? බුදුහාමුදුරු කියන්නේ මහාන භික්ෂුණීන්ට මහානන්ද ඔබලාට බයක් ඇති ගැනීමක් ලොමුඩ හැ ගැනීමක් ඇති වුණොත් ඔබලා සිහිපත් කරන්න බුදුහාමුදුරුවන්. එහෙම නැත්නම් ඔබලා සිහිපත් කරන ස්වාක්කාතු ධර්මය. එහෙම නැත්නම් ඔබලා සිහිපත් කරන සුපටිපන්න ආර්ය මහා සංඝරත්නය. ඇයි? උන්වහන්සේලා ආර්ය මහා සංඝරත්නය බුදුරජාණන් වහන්සේ කියන්නේ වීත රාගී, වීත දෝෂී, වීත මෝහී. උන්වහන්සේලා රාගය නැත. දේශය නැත. වීත රාගී, වීත දෝෂී, වීත මෝහය නැත. එතකොට ඒකෙන් ගම් වෙන දේ තමයි රාගය, දේශය, මෝහය නැති තැන බය නැහැ. යම් කිසි කෙනෙක්ගේ හිතේ රාගය, දේශය, මෝහය තිබෙනවද? එයා ළඟ බය තිබෙනවා. එතකොට දෙවියන් කියන්නේ රාග, දේශ, මෝහ සහිත ඇත්තෝ. එතකොට උන්වහන්සේලාට බය, දෙවියන්ට බය තිබෙනවා. දෙවියන් පවා පලායි. දෙවියනොත් වැඩේ වැරදුනොත් පැනලා යනවා. දෙවියනොත් ඔය කියන්නේ මාර පරාජිත දෙවියන් පවා පැනලා ගියා. ළඟ හිටියේ.
මාර පිරිසට වඩා බලවත්. එයි ඒගොල්ලන්ට පින්වත්නි යම් බයක් හටගන්නේ මොකක් නිසාද? හොඳට විමසලා බලන්න. ඒකට නම් උත්තරයක් ඔයත් දෙන්න. බයක් හටගන්නේ දැන් අපි කියමුකෝ. දැන් මම කියන්නේ උත්තරයක් දෙන්න බයක් හටගන්නේ මොකක් නිසාද කියලා. ආරක්ෂාව. හොඳයි එකක්. ඔය ඔක්කොම එක වචනයකින් කියන්න පුළුවන්. ආසාව නිසා. තණ්හාව නිසා. බය හටගන්නෙම මමත්වය හටගන්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. මමය මාගේ කියලා. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් මේක හැබැයි මෙහෙම කිව්වට මේ වැරදිට හිතන්න එපා. දැන් අපි කොරෝනා වලට බයයි. නේ? කොරෝනා කියලා ලෙඩක් තියෙනවා. කොරෝනා වලට බයයි. ඒ කොරෝනා වලට බයයි. කොරෝනා හැදුනොත් මැරෙන්න නිසා. දැන් මොකෝ ඉතින්? මොකෝ? අපි මැරෙන්නේ නැතුව ඉන්නේ නෑ උනාට අපි ජීවිතයට ආසයි. ඒව දාලා යන්න බෑ. තාතික ඒකේ ඉන්න ඕන තව කොච්චර දේවල් කරන් තියෙනවද නේද? තව දේවල් කරන්න තියෙනවා. ඒ නිසා දැන් මැරෙන්න බෑ. තව දරුවෝ පොඩි නේ. තව ගෙවල් දොරවල් තියෙන පරිසුකම් තියෙන. ඒ නිසා කොරෝනා වලින් ආරක්ෂා වෙන්න ඕන. මේ බණ ඇහුවා කියලා මාස් නොදාන්න එපා හොඳේ. හොඳේ. ආරක්ෂා වෙන්න අනිවාර්යයෙන්. තින්දාන් ටිකක් කර තව කරගන්න නේද? හැබැයි අන්තයෙන් අපි ජීවිතයට ආසයි. ආසාව නේද තියෙන්නේ? හිතන්න ටිකක් කල්පනා කරන්න. එතන මොකක්ද තියෙන්නේ? ඒ නිසා බයයි. ඒත් බයයි කියලා හිතන ඕන දෙයක් හිතන්න. ඕකට මුල් වෙලා නෙවෙයි තියෙන්නේ බය කියන්නේ. ඈට යන්න බයයි. තනියේ යන්න බයයි. ඒ ජීවිත ආසාවල්නේ. කවුරු හරි අල්ලගන්න ගහයි. කරයි. එහෙම නැති වෙන්නේම කාටද? මමත් අයින් කරපු කෙනෙකුටම විතරයි. මම කියන මමත් තොම තමයි කළේ නැහැ. ඉතින් මම බයයි. ආසයි. හරි. එතකොට ඡන්ද, දෝෂ, බය, මෝහය. ඒ මෝහය තමයි ප්‍රධානම හේතුව. හැම එකක්ම හටගන්න අවිද්‍යාව, නොදැනීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ ඔබ පින්වත්නි කියන තරම් ලේසි කියනකොට හරි හොඳට වැටහෙනවා මේකනේ මේ ටිකනේ අයින් කරගන්න බැරි නේ. මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කවුද කරගන්න බැරි? ඇයි මේවා කා වැදිලා අර බුදුහාමුදුරු දරුසෙනහස කියන වගේ දරුසෙනහස කොහොමද කියන්නේ? බුදුහාම නෙවෙයි කිව්වේ. අතර බුදුහාම නෙවෙයි කිව්වේ කවුද? සුද්ධෝදන මහත්මයා. රාහුල කුමාරයා පැවිදි කරාට පස්සේ බුදුහාමුදුරන්ට ගිහිල්ලා පිස්සු හැදිලා නෑ. නන්ද කුමාරයාත් පැවිදි කළා. එකම හුරුතල් දරුවා හිටියේ මුණුබුරා. රාහුල පුතා ගිහිල්ලා මාන කර බුදුහාමුදුරන්. පිස්සෙක් වගේ ඉඳිවි. බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ස්වාමී ඔබ මොකක්ද කරේ? වහන්සේ දන්නවද දරුසෙනහස මොකක්ද කියන්නේ? කවින් චිත්තා මන්සං චිත්තා අට්ටින් චිත්තා නහාරුන් චිත්තා මන්සං චිත්තා නහාරුන් චිත්තා අට්ටින් මින්ජං ආහට්ටි තිට්ටි. ස්වාමීනි මේ දරුසෙනහස කියන එක දෙමව්පියන්ගේ හැම විදගෙන මස් විදගෙන නහර විදගෙන
ඇට විදගෙන ඇට විදුළු වෙනකම් බැසගත්ත දෙයක්. නිසා ස්වාමීනි මේන් පස්සේ නම් අම්මයිගේ තාත්තගේ අවසරයක් නැතුව කිසිම කෙනෙක් පැවිදි කරන්න එපා ස්වාමී. එදා ඉඳන් බුදුහාමුදුරුවෝ විනය නීතියක් පනවනවා. දෙමව්පියන්ගේ අවසරයක් නැතුව පැවිදි කරන්න තහනම්. ඒ වගේ තමයි අපේ තණ්හාව ආශාව කියන එක නේද? කාම විදගෙන මස් විදගෙන නහර විදගෙන ඇට විදගෙන ඇට මිදුළු වෙනකන් කිඳා බැහැිච්ච දෙයක්. ඔක ගොඩ ගන්නවා කියන එක හිතන තරම් ඔය වචන තරම් ලේසි නෑ. ඒක කරන්න බෑ කාටවත්. කාටවත් කරන්න බෑ. ඒක තමන් කරගන්න ඕනේ. මාර්ගය කියලා දෙන්න පුළුවන් ප්‍රතිපදාව තම තමන්ම අනුගමනය කරන්න. ඒකට අවශ්‍යතාවය තියෙනවා. ඕනම දෙයක ආසාවක් ඇති කරගන්න බෑනේ. මේක මට කරගන්න ඕනේ කියලා. හැබැයි මේ ආසාව, ඒ අවශ්‍යතාවය දැනෙන්න මේකේ බරපතලකම දන්න කියලා. නේ? දැන් තමන්ගේ තුවාලයක් තියෙනකොට ඒ තුවාලේ වේදනාව තියෙන්නේ තමන්ටනේ. එතකොට ඒ තුවාල වේදනාව නැති කරගන්න ඕනේ අල්ලපු කෙනාට නෑ තමන්ටනේ. තමන් ඒකට මහන්සි ගන්න. ඒ සමහරක් ඇත්තෝ ඉන්න තුවාලේ තියාගෙන ඉන්න කමන්නේ. අපි වගේ නියක්. ලෙඩක් තියෙනවා බේත් බොන්නේ කමන්නේ කොහොමද වෙයි කියලා ඉන්නවා. නේද? සමහරට බෙහෙත් බොන්න කම්මැලි. නේද? එහෙම නැත්තම් බෙහෙත් බොන්න කැමති නෑ. මොකක් කරන්නේ? නෑ අද හොඳ හිත හොඳ වෙයි. ඒ වගේ තමයි මේ ධර්මය. මේ රෝගය උස්සන්න වෙලා තියෙන හොඳටම ආයෙ නහයටත් උඩින් ගිහිල්ලා. හැබැයි ඒත් ඉතින් තව ටිකක් ගියේ. එතකොට ඔන්න ඔය ඡන්ද දෝෂ බය දෝෂ ඒ කාරණා තුලින් අගතියට යනවා. තුන්වැනි මම කාරණා කීපයක් මතක් කරලා අපි භාවනාව සිද්ධ කරමු. ඊළඟට එනවා තව එක තැන්වලදී කෙලස් විවිධ දේවල් කියනවා. දස අවුද දැන් තව එක පැත්තෙන් ගත්තහම කෙලස් මොනවද? තව කෙලස් පහක් තියෙන ප්‍රධාන වශයෙන් බලපවත්තන. මොනවද ඒක? කිව්ව ගමන් දැන් මතක් වෙනවා. පංච නීවරණ නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. කාමච්ඡන්දය කියන්නේ තරකම චන්දරාග. කැමැත්තනේ, ආශාව, තණ්හා. කාමච්ඡ ව්‍යාපාද, කද්දේශයනේ. ඊළඟට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද. තීන මිද්ද කියන්නේ හිතේ අලසකම. අලසකම ඇති වෙන්නේ කෙලස් නිසාම. එක්ක ද්වේෂය එක්ක මෝහය නිසා. මේ ආශාව නිසා. ඊට පස්සේ උද්ධච්ච කුක්කුච්ච කියන්නේ හිතේ නොසන්සුන්කම. නොසන්සුන්කම හටගන්නේ ද්වේෂය තුල. ද්වේෂය තුල හට ගන්නත් පුළුවන්. තණ්හාව තුල හට ගන්නත් පුළුවන්. ආශාව තුල හට ගන්නත් පුළුවන්. නොසන්සුන් වෙනවා. තමන් කැමති දේ නොලබනකොට තමන් කැමති දේ නොලබනකොට ඔන්න ද්වේෂය හට ගන්නවා. ද්වේෂය හට ගන්නවා කියන්නේ උද්ධච්ච කුක්කුච්ච වැඩි වෙනවා. තමන් කැමති දේ ලැබෙනකොට ආසාව ඇති වෙනවා. නේද? ආසාව දැඩි වෙනවා. ඔය එකම ටික තමයි වටෙන් මෙහෙන් කරකවලා තියෙන්නේ. මේක නූල් බෝලයක් වගේ පටලලා තියෙන්නේ. මේක ලියන්න නම් කොනක් අල්ලගන්න ඕන. ඒකට සියුම් ඥානයක් තිබෙන්න ඕන. දැන් උදාහරණයක් ගත්තොත් ඕක අපේ ආච්චි කරලා දෙයිද? අපේ සීය කරලා දෙයිද? දැන් නූල් බෝලයක් අම්බලා එහෙම කරලා නූල් බෝලේ අපේ අතර දීලා කොනක් දෙනවා අපේ ආච්චි හරි සීය හරි අම්මා හරි තාත්තා හරි වෙන හාමුදුරුවෝ හරි කවුරු හරි දෙන්න. ඔන්න පුතේ දීපන්. අපිට මේක ඉවසුමක් නැහැ මේක. මම දැන් ලියා ගන්න පුළුවන්ද? ඊතාවත් බැහැ. අපටම තියෙන්න ඕන ඉවසීම සහ ඥානය. ඉවසීම, ඥානය, ප්‍රඥා එහෙම තමයි ටික නාතා අපි සම්පජා සතිමා විනේ විනෝක අවිජ්ජා දෝමනස්.
කෙලස් තවන වීරය ඇති කරගෙන සම්පජානෝ අවබෝධය ඇති කරගෙන නේද? ටික මේක දිහා. එහෙම නැතුව මේක කරන්න බෑ. ඔය කොච්චර කියලා දුන්නත් Taman මේකට වෙහෙස මහන්සි වෙන්නේ නැත්නම් අවශ්‍යතාවය නැත්නම් කරන්න බෑ. එතකොට ඔය කෙලස් පහක් තියෙනවා. තවත් ඊළඟ තව පැත්තකින් තියෙනවා මොනවද? කෙලස් 10ක් තියෙනවා. අපි බැඳ තබන මේ සංසාරේ. සංසාරේ බැඳ තබන කෙලස් 10ක් තියෙනවා. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ඕරම් භාගීය, උද්ධම් භාගීය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඔය දන්නවනේ. ඒක ලොකු විස්තර කරන්න යන්නේ. ඕවා අපිව මේ සංසාරේ බැඳලා තිබෙන කඹ 10ක් වගේ. ඔකට කියනවා දස සංයෝජන. සංයෝජනේ කියන්නේ එකතු වීමනේ. රැකලා තිබෙනවා සංයෝජන. කාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා. ඒ සක්කාය දිට්ඨි කියන කඩා ගන්න බැරි නෝ මේ අපි තාම නැතේ. නේ? හරි. ඊළඟට පින්වත්නි ඔහම ඒ කෙලස් ස්වභාවය. අදින් කෙලස් මෙච්චර තියෙනවා කියලා කෙලස් අපිට ගණන් කරන්න බෑ. හැබැයි අපට අවශ්‍යතාවය තිබෙන්නේ කෙලස් ගණන් කර ඉන්න එක නෙවෙයි. ඇති වෙන කෙලස් ටික කොහොමද නැති කරගන්නේ කියලා. මම එයාත්තන්ට ගිය පොයේදී මතකද ගන්න. ගිය පොයේදී සූත්‍රයක් දේශනා කර කෙලස් නැති කරගන්න ක්‍රම 5. අතිවාවනේ උදේ බුදු ගුණ නේද? උදේ මම මේක පැහැදිලි කරලා දීලා නේද කරේ? කලින් පොයේ. හරි කොහොම හරි මේ පොයට හරි කලින් පොයට හරි. ඔව්. මොකද්ද සූත්‍රය මතකද? කලින් පොය තමයි නේද? විතක්ක සංතාන සූත්‍රය කියලා එකක්. කෙලස් නැති කරගන්න ක්‍රම 5. උගන්වනවා. මතක නම් ඒවා බලන්න පාඩම් කරගන්න. මතක තියාගන්න කේවද අන්න හරි. පළවෙනි එක තමයි අඤ්ඤ නිමිත්ත. අරමුණ මම ඒක විස්තර කරන්න යන්නේ නැහැ. හොඳ නිකන් කියන්න. අරමුණ වෙනස් කිරීම. දෙක හරියටම හරිය. ආදීනව නිමිත්ත. ආදීනව මෙනෙහි කිරීම. ඊළඟට අසත්‍ය අමනසිකාරය. මෙනෙහි නොකිරීම. ඊළඟට හේතු විශ්ලේෂණය කරා. මොකද්ද ඇයි හේතුව කියන එක හරියට විතක්ක මූල බෙහෙත නිමිති. ඊට පස්සේ එක හරි දැඩි ලෙස පාලනය කරනවා. හොඳයි. මල්ලි හිටියා. ඔව්. ඒක තමයි. ගියපොය නේද මල්ලි? ගියපොය. හරියට අවසාන දත් හපාගෙන තොය හපාගෙන හරි ඉවස ගන්න කියලා තියෙනවා. බැරි නම් කාමරාගයක් ඇතුණා විශ්වාසයෙන් අඬලා හරි කවන්නේ. ඒක පාලනය කරගන්න කියලා. හරි. ඔක තමයි විතක්ක සංතාන සූත්‍රයේ කෙලස් නැති කරගන්න ක්‍රම 5. ඉතින් ඔය 5 ඉගෙන ගත්තේ කියලා අවශ්‍යතාවයක් නැත්තම් ඒත් කරගන්න බෑ. බෙහෙත දීලා තියෙනවා නේද? බෙහෙත දීලා තියෙනවා. බෙහෙත පාවිච්චි කරන එක තියෙන්නේ අපේ අතේ. මේක බොනවද නැද්ද? තිත්තයි කියලා විසි කරනවද? තිත්ත උනත් කවන්නේ මේක ලෙඩේ හොඳ වෙන හින්දා බොනවද කියලා තීරණය කරන්න. ඉතින් මේක බිව්වනේ බොන්න නැතුව මේක ගැන විතරක් බලලා අනේ තාම අපි එහෙමනේ කියලා බුදුහාන්ටවත් අපටවත් දොස් කී ඉඳලා හරියන්නේ නෑ නේ. මේක අනික මේක බොන්නත් බෑනේ. මට අල්ල බොන්න පුළුවන්නේ. ආයි ඔහොම මෙන්න. කරන්නේ කෙලස් කරන්නේ කියලා පොඩියක් වගේ අල්ලන්න පුළුවන්. ඊළඟට යන්න පින්වත්නි
කෙලෙස් නැති කරගන්නට තියෙන ක්‍රම තුනක්. ඔය තුනත් ඉගෙන ගන්නට ඔය තුනත් ඉගෙනගෙන ඔය තුනේ බැරි නම් බෑම තමයි. හරිද? කෙලෙස් හට ගන්න ක්‍රම තුනක් තියෙනවා. සහ ඒවට අනුගමනය කරන්නට ක්‍රම කීපයකුත් තිබෙනවා. පළවෙනි එකට කියනවා ආසන් කෙලසක් හිතේ හටගත්තාම ඒක ආසන්න විදිහට දරුණු විදිහටම කෙලස් එළියට එන අවස්ථාව තමයි මොකද්ද? වීතික්කම අවස්ථාව. ඒ වීතික්කම අවස්ථාවෙන් කෙලස් එළියට එන්නේ කොහෙන්ද? කටින් යනවා අතින් පයින්. වීතික්කම කෙලස් උපරිම අවස්ථාව. කටින් පයින්. තරහකාරයෙක් දැක්කම වෙන. එහෙම නැත්තම් ගහගෙන යා. ඒක තමයි වීතික්කම අවස්ථාව. ඒක උදාහරණයක් වගේ තරහ දේශය ඇතුළ ලෝභයක් ඇති වුණොත් එත් එහෙම. ඒවා ක්‍රියාත්මක කරනවා. දැන් කටින් ඉන්නේ නැතත් අනේ සෝ ලස්සනයි නේද? අනේ ඒක තියෙනවා නම් නේද? ඒ මොනවද වීතික්ක? මතක තියාගන්න. ඔය එනෝනේ වතරන්නේ. ඔය එන්නේ ඔක්කොම වීතික්කව කියලා එළියට එන අවස්ථාව. ඉතින් නෙවෙයි. කෙලින්ම එළියටම දාලා. බැන්නත් එහෙම. බැන්නත් එහෙමයි හොඳ කිව්වත් එහෙම. බැන්නොත් තේෂය. හොඳ කිව්වොත් ආසාව. දැන් කට්ටි කට වහගෙන ඉඳී දැන් දිගට. දැන් ඒක තමයි. ඒක දිග මේක ටිකක් යපුරින් කල්පනා කරොත් තෝම තමයිනේ. අපි ලස්සනයි ෂෝක් අනේකම ගිති වුණා මට තිබුණා නේද? එහෙම කියන්නේ ගොඩකට මට ඇහෙන්න තියෙනවා ඉතින් ඔය අපිත් ඉතින් කියනවනේ. එතකොට ගානේ අර අතන ලස්සන ඇඳුමක් තියුණා ඒක නම් ෂෝක් නේද? නේද? අපි උදාහරණ බලන්න මෙහි ඇවිල්ලා කතා වෙනවා සමහර කරන්නේ අයියෝ අර කඩේ මේකක් තුනක් එකක් ඇත්තේ නැද්ද ඒක ඒ මොකක්ද ඇත්තට ඒක ආසා එතකොට ද්වේෂයක් විතර ආවහම බයිනවනේ බලන්න කර්මනස්යන් එහෙම කරන්නේ අපි නත් එහෙමයි කෙලිම කටින් දෙනවා ඒක තවත් උඩරෙම ගියාම කෙලින්ම තරහන්නම් දෙනවා පාන අතපය විදිහට දාන්න ඒකට කියන වීතික්කම අවස්ථාව. ඊළඟට වීතික්කම අවස්ථාව. ඊළඟට යනවා පරියුට්ඨාන අවස්ථාවට. පරියුට්ඨාන අවස්ථාව කියන්නේ එළියට දාන්නේ. ඒ කියන්නේ ඕක අරක තමයි උපරිම අවස්ථාව, වීතික්කම අවස්ථාව. ප්‍රධානම අවස්ථාව. ඊට මෙයන් තියෙනවා හිතේ තියාගෙන ඉන්නවා. තරහකාරයෙක් දැක්ක මොකද? මොමරන්නේ. මුට මරන්නට ගහන්න හිතින් හිතන. හරි? හිතින් හිතන. ගහන්නේ. හැබැයි බයින්නේ නැහැ. තව ආසාව හිතන දේක අනේ මේක මට තිබුණා. අනේ මට තිබුණා මේක. එයාට නැතුව මට හම්බුණා. අන්න ඒකට කියන්නේ මොකද්ද? පරියුට්ඨාන. දෙකක් කියවා. එතකොට වීතික්කම පොතේ තියාගන්න. ඊළඟට අවසානයේ මොකක්ද? වීතික්ක අවස්ථාව, පරියුට්ඨාන අවස්ථාව අනුසය. මොකද්ද? අනුසය. අනුසය කියන්නේ සියුම්ම හිතේ තියෙනවා. අර වීතික්කම පරියුට්ඨානයි තරම් නැහැ. හැබැයි කෙලස් තියෙනවා. ප්‍රකට නැහැ. තේරුණා?
ප්‍රකට නැහැ. ප්‍රකට වෙන්නේ කාගේද වැඩිපුරම? ප්‍රකට වෙනවා කියන්නේ ඈ නෑ ඔන්න දැන් අපිට සිග්නල් ගන්නත් ප්‍රකට වෙනවා කියන්නේ හොඳට පෙන්눔 කරනවා. පෙන්눔 කරන්නේ දැන් ඔන්න හොඳට ප්‍රකට වෙනවා. දැන් පෙනෙනවා නේද? මොන අවස්ථාවේද හොඳට ප්‍රකට වෙන්නේ පෙන්눔 කරන්නේ? වීතික අවස්ථාව මම කිව්වේ කටින් බයිනවා ශරීරයෙන් ගහනවා ඒව ප්‍රකට වෙන්නේ වීතික්කම අවස්ථාවේ. ඒ කෙලස් උපරිම තියෙන කෙනාගේ. යාට හික්මීමක් ඇත්තෙම නැහැ. යාට හික්මීමක් ඇත්තෙම නැහැ. ඊට පස්සේ එයා වීතික්කම. පරිඋත් ทาน කියන්නේ එළියට දාන්නේ හිතේ තියෙනවා. හිතෙන් යනවා. වරන් හිතෙන්. හිතෙන්. හිත ගහන්න තියුණා. හිතෙන් හිතනවා. අනේ ඒක මට තිබුණා නම් හිතෙන්. ඒක මොකද? පරිඋත් ทาน. ඊට පස්සේ බොහෝම එහෙම පෙනෙන නොපෙනෙන තත්ත්වයට තිබෙනවා. ඒත් තිබෙනවා. ඒකත් හිතේ කෙලස් තිබෙනවා. ඒක ප්‍රකට කරන්නේ නැහැ වැඩි. ඒකට කියනවා අනුසය. අනුසය අවස්ථාව. ඔන්න ඔය විදිහට තමයි අපේ හිතවල කෙලස් පවතින්නේ. දැන් සමහරක් වෙලාවට අපි කියමු සම්පත් මල්ලිට අපට ප්‍රකට වෙන්නෙම නැහැ කේන්තියක් කියනවා. හොඳයි. ප්‍රකට වෙන්නෙම නැහැ කේන්තියක් එනවා. ඒ වගේම බැලූ බැලමට පරිඋත් ทาน තත්ත්වයකුත් නැහැ. නිකන් එහෙම පරිඋත් ทาน වෙන දැන් වීතික්කම අවස්ථාන කෙලින් බයිනවනේ. බැලලා දානනේ. ඒ දැන් ඔය එක එක චරිත තියෙනවනේ. මම ආයෙත් හිතේ තියාගෙන කියන එක කියලා දැම්ම මූණට. එයාගේ කෙලස් ගොඩයි. හොඳ. හරි. එයා හිතන නෑ. අද කියනනේ එහෙම කියනනේ. අපි ඔය හිතේ තියාගෙන නෑනේ. කියන එක කෙලින්ම මූණට කියලා දානවා. එහෙම කියනනේ. අපි හිතේ තියාගෙන ඉන්නේ නෑ. අපි කියලා දානවා. හැබැයි ඒක තමයි උපරිම අවස්ථාව. මේ රහවට අනුව එක එක්කින අර්ථ දක්වන විදිහ වෙනයි ඈ. හරිද? අපේ හිතේ නෑ අපි අපේ ඇතුළ පිරිසුදුයි. ඇතුළ පිරිසුදුයි. නෑ ඇතුළෙන් කුණු වෙච්ච එක තමයි එළියට එන්නේ. මේ බුදුදහමට අනුවනේ වීතික්කම අවස්ථාව. එතකොට දැන් අපිට බැලු බැලමට පේන්නේ නැහැ සම්පත් නැති එහෙම කාටවත් බයින්ද එහෙම නැහැ. එතකොට අපිට පේන්නේ එයා වීතික්කම අවස්ථාව පේන්නේ. ඒ වගේම මෙහෙම ඉන්නෙත් නැහැ හිටගම. මොකද්ද? පරිඋත් ทาน කියන්නේ මොකද්ද? හිතී තියන්නේ. කතා කරන්නේ. මූණ නිකන් අඳුරුයි. hina වෙන්නේ. ඔය අපි කියන්නේ නේද? අද මරේ මොකද දන්නේ අද නිකන් සයිලන්ට් වෙලා කියලා කියන්නේ. එහෙමනේ කියන්නේ. ඒ පරිඋත් ทาน. ඒත් කෙලස්. ඒක කෙලස්. අරය ගෙලින්ම දාලා එළියටම දාලා මෙයා තියාගෙන ඉන්නවා. ඔය අපේ චරිත හොඳේ. මම ගෝනේ මගෙත් ඕක තමයි. අපි මේ චරිත අපිම කියව ගන්න ඕන එකක් මේ. ඒක අපි හැමෝටම අදාළ එක. එළින්ම කටින් කියලා දැම්මනම් පරිම ගියා. කියන්නේ ගිහිලා නෑ. අරග මේ පැසවෙච්ච එක එළියට දාලත් ඉවරයි. පෙන්නලත් ඉවරයි අඳ ගහ. අරග හිතේ තියන්නේ. එතකොට මූණ අඳුරු වැඩි කතා කරන්නේ. මොකක් හරි අර කෝන්තරයක් නේද? එහෙමද? කෝන්තර කියන්නේ කෙලස්නේ. ඒ තියාගෙන ඉන්නේ. දස්සනවා නේද? ගෙවල් වල තියෙනවා නේද? ගඩක්. නේද? තමන් කැමති විදියට වෙන්නේ නැතිකොට දේශියාව නේද? කතා කරන්නේ. දවස් දෙකක් කතා කරන්නේ. ගස්සගෙන යනවා. ඔන්න කනවනම් කන් බොනවනම් බොන්. එහෙම කියලා නේද? ඒව තමයි පරිඋත් ทาน. එතකොට ඒක පේන්නේ නැහැ. දැන් සම්පත් නැති එහෙම අපි කියමු නූන එල්ලගෙන එහෙමත් නැහැ. ඉතින් හොඳට සිනා වෙලා වාහනේ ඉන්න. එතකොට හැබැයි අනුසය අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ පින්වත්නි අනුසය අවස්ථාව ක්‍රියාත්මක වෙන්න නම් ඒකට හේතුවක් හැදෙන්න ඕන. දැන් උදාහරණ සම්පත් මණ්ඩියට මෙතන කාටවත් බයින්න දෙයක්වත් නැහැ. සහ පරිඋත් ทาน අවස්ථාවේදී හිතේ තියාගෙන ඉන්න දෙයක්වත් නැහැ. හැබැයි
පරණ කෙනෙක් Tamanට මොකක් හරි කරපු කෙනෙක් හම්බු වුණා. මුණ ගැහුණා. අන්න අර අනුසය අවස්ථාව ක්‍රියාත්මක වෙනවා. හිතේ තීන ඇතුලේ තීන දේ එනවා. අනුසය එනවා කෙලින්ම පරිඋත්තාන වෙන එක. මම මරණතාවල අනුසය පරිඋත්තාන වෙනකන් ඇවිල්ලා පරිඋත්තාන වෙනවා කෙලින්ම වීතික්කම වෙනකන් බයිනවා එක්ක ගහන. ඔන්නේ නේ. එතකොට අපි ඉන්නේ කොයි පැත්තේද? අනුසයෙත් තියෙන වීතික්කෙත් තියෙන පරිඋත්තානෙත් තියෙන. ඔය තුනේ නේ ඉන්න. නේද? ඕවා ක්‍රියා දැන් අපි හිතන්නේ අපි ළඟ නෑ කියලා. නෑ ඕකට හේතු හැදෙන්න ඕන ක්‍රියාත්මක වෙන්න. හේතුව නිකම්මට හැදෙන්නේ නෑනේ. නේ? නිකන් හැදෙන්නේ. ඒකනේ අර බීබ මිනිස් එකපාරට නේද? ඔයවත් නැති මතක් කරලා නේද? බෑනලා කෑග් ගහලා නියක යට තීච්ච ඔක්කොම දැන් උඩට ඇවිල්ලා. හේතු හදාගෙන බෑනලා කෑග් ගහලා නේද? නිය කිරින්ම එන අනුසයෙන් පරිඋත්තානෙන් වීතික්කම ඇවිල්ලා වැඩේ ඔක්කොම. ඒ කියන්නේ වෙනාත්දී අර මතක තියාගන්න. මම කියලා දැම්ම මගේ හිතේ නෑ ඕව කුණු වෙලා නෑ කියන ඒවා කුණු වෙලාම තමයි. එහෙම කියලා දානව නම් එහෙම පිරිසිදු වෙනවා නම් අපිත් කියලා දානනේ ඔක්කොම නේද? නේද? මම මූණට කිව්වා අය මම නෑනේ ඔය උඹලා වගේ එක වගේ මේ හංගගෙන ඉන්නේ මං කියන එක කියලා දාන්න. හංගගෙන ඉන්නේ කොහොමදයි? ටිකක් කෙලස් මේ ඇයි ඒව ගඳ ගහනේවනේ. ඒ කියන්නේ කියලාම දැම්ම කියන්නේ අඩුතරම යාට එහෙම හික්මීමක් නෑ. අනුසය අවස්ථාව හොඳයි. වීතික්කමට වඩා. වීතික්කමට වඩා හොඳයි පරිඋත්තාන අවස්ථාව. පරිඋත්තාන අවස්ථාවට වඩා හොඳයි අනුසය අවස්ථාව. එයි බොහොමයි අතුරුමයි තියෙන්නේ. නේද? එතකොට පින්වත්නි ඕව නැති ඔන්න ඔය ක්‍රම තුන නැති කරගන්නත් ක්‍රම තියෙනවා. ඔය තුන වීතික්කම අවස්ථාව නැති කරගන්න නම් මොනවද කරන්න ඕනේ? වීතික්කම අවස්ථාව එළියට දාන්න ඒවනේ. අද අපි මේ මොනවද කරන්නේ? මොකද්ද? කැටපත් නෑ මං අහන්නේ දැන් ඔයත් මොකද ඔය කරන්නේ කියලා. අද අට සිල් සමාදන් වෙලා ඉන්නේ. මොකද සිල් සමාදන් වෙන්නේ? සිල් සමාදන් වුණා කම කියලා ඉතින් තියනවාද? සීලේ අර්ථය මොකද්ද? සිල් සමාදන් වුණාම හිත එකගද වෙනවද? සීලය කියන්නේම කය වචන දෙකේ සංවර බව. සීලය කියන්නේ මොකද්ද? කය වචන දෙකේ සංවර බව. හිත සංවර කරගන්න නම් භාවනාවට යන්න ඕනේ. හිත සංවර කරගන්න භාවනාව කය වචන. කයයි වචනයයි. දැන් මම කිව්ව මොකද? අවිමත් වීතික්කම කියන්නේ. වචනයෙන් පිට කරනවා, කයින් සිද්ධ කරනවා. තේරුණාද? වචනයෙන් පිට කරනවා, වචනයෙන් මුසා පිට කරනවා, කේලම් පිට කරනවා, පරුස වචන පිට කරනවා, හිස් වචන පිට කරනවා. දැන් ආද්දා අපි සිල් ගත්තේ බොරු කියන එකෙන්, කේලම් කියන එකෙන්, කුණුහරුප කියන එකෙන්, හිස් වචන කියන වලින්. අද සත්තු මරන්නේ නැහැ. නේද? හොරකම් කරන්නේ, කාමිත්‍යාචාරය දෙන්නේ, සුරාව පානය කරන්නේ, විකාල භෝජන සිද්ධ කරන්නේ, මල්ගඳ සුද විනෝන්ද දරන්නේ, නැටුම් ගැවුම් වැවුම් කරන්නේ නැහැ. උසසු මහසුන් වල වැඩ ඉන්නේ නැහැ. ඒ මොකද්ද? ඒ කය සංවර භාවය. අර වචනේ සංවර භාවය, මේ කය සංවර භාවය. සිල් ගන්නේ කය සංවර කරගන්න
වචනේ සංවර. ඔය 8 සීල. ඇත්තට නිත්‍ය සීලය මොකද්ද? පංචශීල. පංචශීලින් කරන්නේ පංචශීල වලින් මොනවද කරන්නේ? ඒත් කය වචනය සංවර කරගන්න. ප්‍රතිපදාවක ඉන්නේ. එතකොට පින්වත්නි වීතික්කම අවස්ථාව වැළැක්වෙන්නේ මොකකින්ද? සීලය. එනේ හැටියට බයින්න කියන්න නැතුව හිටියනම් බොරු කියන්න, කේලම් කියන්න ගියේ නැත්තම් හිතට එනේවා කියන්න ගියොත් සීලය නැති වෙන්නේ. ඒක වහගන්න තමයි අපි සීල් රකින්නේ. කට වහගන්න නැත්තම් අපි මුසා පිසුනා වාච පරුසා වාච සම්පප්පලා නොකිය කට පරිස්සම්. අවශ්‍ය දේ විතර කතා කරන්න. අන්න සීල. එතකොට පංචශීල වලින් අපි මුසාවෙන් ඒ දේ සිද්ධ කරනවා. ප්‍රාණඝාත, අදත්තාද, කාමීත්‍යාචාර, සුරාව ආදීන් අපේ කය සංවර කරගන්න නිත්‍ය විදිහට. දිනපතා නිරන්තරයෙන්. ඒක පොය 8 සීල් 10 සීල් වලින් අපි තව ඒක වැඩි කරනවා. මාසෙට. ඔක තමයි වීතික්කම අවස්ථාව නැති කරන්න නම් තියෙන්නේ මාට එන එක මම කියලා දැම්ම කියන එක නෙවෙයි. ඒක පුළුවන් තරම් නොකිය අතුල්ට දාගෙන වහගෙන ඉන්න එකයි. තමන්ගේ හිතට එන දේවල් කියලා දැම්මේ කියලා මිනිස්සුන්ගේ හිත සැරදෙනවද? ඕන කෙනෙකුට තියනවා. එහෙනම් අපට එන ඒවා ලියන්න ගියොත් කියන්න ගියොත් නේද? යන්නේ දැක්කේ. එහෙම මේ මිනිස්සුන්ට අපට විතරක් නෙවෙයි එන හැම මිනිහටම එන දේවල් ලියන්න කියන්න ගියොත් අගක් මුලකුත් නැහැ. එමෙ හැදෙන්නෙත් නැහැ. හොඳම දේ සුදුසු නම් විතරක් ඒක දානවා නැත්තම් يعني ඒකයි Tamanට ඒක අන්න ඊළඟද ඔය පිටවත් මේ ධර්මයේ හරිය ගලප ගන්න ඕනේ තින්නේ. දැන් බුදුහාඳුර අපිට දෙයක් රාහුලාද සූත්‍ර දේශනා කරේ මොකද්ද? පච්චවෙක්කිත්වා නේද? දෙයක් කරන්න ඉස්සල්ලා කියන්නේ ඉස්සල්ලා ඒක නැවත නැවත මෙනෙහි කරලා ඉන්නවා. ඒකෙන් Tamanට යහපතක් වෙන එක අනුන්ට යහපතක් වෙනව නම් විතරක් ඒක ලියන්න කියන්න කරන්න. ඔය එනේ කියලා හිතට එනේ Tamanට හිතට එනේ හැම බහුභූතයක්ම ලියන්න කියන්නේ මොකෝ වෙන්නේ? පිස්සෙක් වෙනවා. කිසිම හැදියාවක් නැති වෙනවා. එයාලගේ කිසි සීලයක් නැති වෙනවා. එහෙම කියන කෙනාට කියනවා අපි කවුරුද නිකන් අර වචනයක් කියන සිංහල භාෂාවේ වාචාලයි. එනේ ඕන එකක් කියන්නේ ගියාම වාචාලයි. තවත් කියන හැකරයි නේ. නේද? ඇයි? ඒ වීතික්කම අවස්ථාව උපරිමයි. එයාගේ අඩුතරමේ පොඩි හරි හික්මීමක් නැහැ. හැබැයි එහෙම ඒක වහගෙන හිටියයි කියලා එයා ශරීර පරිසූර්ණ පිරිසුදු සුජ්ජලේ නෙවෙයි. කට වහගෙන ආත්‍යකත් කතා කරන්නේ නැතුව බිම් බලාගෙන හිටියයි කියලා එයා සිල්වතේ නෙවෙයි. අර කියන්නේ නේද? ඉතින් මුඩු කරපමණින් බිම් බලන් හිටිය පමණින් නේද? එහෙම සිල්වත් වෙන්නේ නැහැ. එහෙම අර යාගේ හරි යම් සිල්වත් ගැන ඉන්ද්‍රිය දමනයක් තිබෙනවා. පොඩි මොකද එන්නේ නැති එක පොඩ්ඩක් වහගෙන ඉන්නවා. හැබැයි යාගේ අනිත් පැත්ත පරිඋත්තානක උපරිම ඇති. මුට්ට දෙකක් කන ගන්න තිබුණා. නේද? මුට්ට මොකක් හරි කියා ගන්න තිබුණේ නැහැ. සාට බය නිසා වෙනත් දේවල් කියවන්නේ. නේද? තමන් අපේ එහෙම හිතනවා. අරයට වඩා හොඳයි. කල්පනා කරලා මට මේකෙන් සෞතු වෙයි. ඒකට එහින්ද කියන්නේ. එහෙම කිසි බ්‍රේක් නැති කෙනා තමයි කිලෝ වීතික්කම තන්ට යන්නේ. පරිඋත්තාන කෙනා පින් එතකොට වීතික්කම අවස්ථාව නැති කරගන්න මොනවද කරන්න ඕන? සිල් සමාදන් වෙලා ඒ ටික අෂ්ටාංග සීලය, පංචශීල ඒවා ආරක්ෂා කරමින් ඒකට කියනවා අපි තදංග වශයෙන් නේ. තදංග ප්‍රහාණය කියලා. තදංග ප්‍රහාණය කියන්නේ මොකක්ද? තදංග ප්‍රහාණය. සීලයෙන් රැකගෙන ඉන්න එක තදංග ප්‍රහාණය. ඒ කියන්නේ රබර් බෝලයක් ගන්න. අරගෙන වතුරේ ඔබාගෙන තියනවද? ඔබාගෙන ඉන්න. මේ රබර් බෝල කියන්නේ මේක අල්ලගෙන ඔබාගෙන ඉන්න. අතහැරියොත් සීලය රකින්න. පානාති පාතා වේරමණී සික්ඛාපදං විරමති
ප්‍රමති කියන්නේ වැලක් වෙන්න ඕන. සමාධිය වැලක් වෙන සමාදන් වෙන්න. වැලක් වීම සමාදන් වෙන්න. අල්ලගෙන ඉන්න යටට. අතෑරියොත් උඩට එනවා. තේරුණාද? මතකද අනායිත් මෙය ඊට පස්සේ පරිඋත්ථාන අවස්ථාව. ඔන්න සිතේ කෙලෙස් සිතිවිලි බවට පත් වෙනවා. සිතේ කෙලෙස් සිතිවිලි බවට පත් වෙලා නේද? ඒව හිතේ තියාගෙන කොහොමද? අර මං කිව්වේ හිතේ තරහකාරයෙන් දැක්කොත් මරන්න. ආසාවල් ඇතුළත් ඒව හිත ඇති කරගන්න හිතෙනවා. ඒක නැති කරන්න කොහොමද පින්වත්නි? වීතික්කම අවස්ථාව සීලයෙන් පරිඋත්ථාන අවස්ථාව නැති කරන්නේ කොහොමද? සමත භාවනාදී ධ්‍යාන භාවනාදී භාවනාවල් වලින්. මොකද්ද? සමත ධ්‍යාන භාවනාවලින් තමයි ඒ తত্ত্বය නැති කරගන්න පුළුවන්. ඒකට කියන වික්කම්බන ප්‍රහාණය කියලා. අරක තදංග ප්‍රහාණය මේක වික්කම්බන ප්‍රහාණය. වික්කම්බන. එතකොට හිතේ පිරිසුදු භාවය දැන් හිත නොසන්සුන්නේ අර මම කියන පංච නීවරණ ධර්මයක්. උද්ධච්ච කුක්කුච්ච හිතේ නොසන්සුන් නිසා තමයි එහෙම කරගෙන කලු කරගෙන කතා කරන්නේ නැතු නේද? අරගෙන හිතේ ඉන්නවා. කර හිතෙන් හිතනවා. හරියා පීඩා විඳිනවා. නේ? පීඩා විඳිනවා. හැබැයි යාගේ අර ලැජ්ජාව බය නිසා සිල් රකින්න මොන නිසාද? පවට ලැජ්ජාව බය නිසා. පවට ලැජ්ජාව බය නිසා. එයා පවට ලැජ්ජාවයි බයයි නිසා එයා එළියට දාන්නේ නෑ. හැබැයි යාගේ කෙලෙස් නැති වෙලා හිතේ මෝර තියෙනවා. හිතේ කුළු විවි තියෙනවා. හිතේ ගිනි අරගෙන තියෙනවා. අන්න එයා ඒක සමනය කරගන්නට නම් ක්‍රමේ මොකද්ද? සිල් රැකලා භාවනාවට යන්න. ගරග වික්කම්බන. මොකද්ද? වික්කම්බන ප්‍රහාණය. හරියට වතුරු වලක් බඩ වලක් කලක්තනවා. කලක්තුවා මොකද වෙන්නේ? ඒකේ පතුල බලන්න පුළුවන්ද? බෑ. එයාට දර්ශනීය වෙනවද පැහැදිලිව? නෑ. එහෙනම් ඒ වතුර වලින් ගොඩට ඇවිල්ලා ටික වෙලාවක් වතුර වල නොසොල්වා ඉන්ටෝන හිටියා මොකද වෙන්නේ? අර මඩ ටික, රොන් ටික, වරුළු ටික ඔක්කොම යටට යනවා. පිරිසුදු ජලය විතරක් උඩට එනවා. එතකොට අපට ඒ කෙනාට විනිවිදව පැහැදිලිව ප්‍රකට වෙනවා දර්ශනය කරගන්න පුළුවන් අර වතුර වල. ඒ වගේ අපේ උද්ධච්ච කුක්කුච්ච වේ කාම රාග දේශ ආදී දේවල් වලින් අපේ හිත අනුබද මොන අවස්ථාවද? වීතික්කම අවස්ථාවේ පරිඋත්ථාන අවස්ථාවේ මේක මෝරල හිතේ තියෙනවා. හැබැයි ඒක සමනය කරගන්න පුළුවන් කොහොමද? ධ්‍යාන භාවනාවකින්, සමත භාවනාවකින් අපට හිත නිසල්මන් කරගෙන පංච නීවර ධර්මයන් තදංග වශයෙන් නෙවෙයි වික්කම්බන වශයෙන් ටික ටික මේක පහතර කරගත්තාම ධ්‍යාන තත්ත්වයන් උපදවා ගත්තොත් ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය චතුර්ථ ධ්‍යාන වලට ගියොත් මේ හිත බොහෝම පැහැදිලිව ප්‍රකට වෙනවා, දර්ශනීය වෙනවා එයාට. ඊට පස්සේ එයා පුබ්බේ නිවාසානුස්සති, දිව්‍ය චක්කු, ආස්‍ය වාක්‍ය වෙනකන් එයාට ඒ ගමන යන්න පුළුවන්. එයාට හොඳට ප්‍රකට වෙනවා. ඒකට හිත තැම්පත් වෙන්න. එතකොට පළවෙනිම අවශ්‍යයි මොකද්ද? වීතික්කම ප්‍රහාණයකට අවශ්‍යයි සීලය. ඊට පස්සේ පරිඋත්ථාන අවස්ථාවයකට අවශ්‍යයි භාවනාව. ඊට පස්සේ එනවා මොකද්ද? අනුසය. අනුසය කියන්නේ බොහොම සියුම් අපේ හිතේ ඇතුලේ තිබෙන දෙයක් නේද? ඒක නැති කරගන්න කොහොමද? අනුසය අවස්ථාව නැති කරගන්නේ?
විදර්ශනා භාවනා දාලා පින්වත්නි විදර්ශනා භාවනා වගේම විදර්ශනා භාවනා යත අවබෝධය ප්‍රඥාව ඇත්ත ඇති සැටියෙන් දැනීම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තමයි අනුසය අවස්ථාව නැතික නැත්තම් මගඵලයන්ට මාර්ගඵලයන්ටපත් වීම තමයි අනුසය අවස්ථාව නැති කර ගන්න තියෙන්නේ. ඒක සම්පූර්ණ වශයෙන්මනේ අරහත් භාවයෙන් අරහත් මගඵල වලින් සම්පූර්ණ සියුම තිබෙන දේ අපට අයින් කර ගන්න පුළුවන්. එයාව සමහර කලාවට අපට තේරුම් ගන්න බෑ ඔය අනුසය අවස්ථාවේ තිබෙන කෙනා. එයා ගැන හිතන්න බෑ කොහොම කෙනෙක්ද කියලා. හිටි ගමන් ප්‍රකට වෙන්නත් පුළුවන්. නැත්තම් ඉතාලම නෑ වගේ නේ කිසිලෙස් නැති තරමට ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔය චරිත තියෙනවානේ. ඒ චරිත කොහෙවත් නේ ඔය අපේ චරිතය. වෙන කවුරුවත් නේ ඔය අපේම චරිතය. මතක තියන්න ලේසින් මතක තියන්නේ මොකද්ද? වීතික්කම අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, අනුසය අවස්ථාව. වීතික්කම අවස්ථාව කියන්නේ ප්‍රකටන අවස්ථාව. කයෙන් වචනයෙන් පිට කරන අවස්ථාව. ඒක නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? නිත්‍ය සීලය, පංච සීලය, අට සීල, දස සීල ආදී සීලයෙන් ඒක ප්‍රහාණය කර ගන්න ඕනේ. ඊට පස්සේ පරිඋත්ථාන අවස්ථාව කියන්නේ හිතේ පවතින අවස්ථාව, සිතෙහි සිතවිලි පවතින අවස්ථාව අකුසල ඒක නැති කර ගන්න අනුගමනය කරන්න ඕනේ. ධ්‍යාන භාවනාදී භාවනාවට බවටපත් කරගෙන ඒක නැති කර ගන්න. ඊට පස්සේ යනවා අනුසය අවස්ථාව ඉතාම සියුම් තැන ඒක නැති කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ප්‍රඥාව ඇති කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ මෙහි කිරීම තුළින් මගඵලයන්ටපත් වීම තුළින් ඒ අනුසය අවස්ථාව නැති කරගෙන හිතේ සම්පූර්ණයෙන්ම කෙලෙස් tattය නැති කර ගන්න පුළුවන්. තේරුණාද? ඒ ගැන මුත් අහන්න තියෙනවද? නෑනේ. භාවනා කරන්ට අද දෙවර වෙලාව නෑ. අපි එක හවස ගමු අද අනිවාර්යෙන්ම භාවනාවක් කරනවා. නිසා අපි ඔබේ හවස කාලය හදාගෙන උදේ නැති එක අපි ධර්ම දේශනාවට ඉස්සල්ලා හරි පස්සේ හරි අපි භාවනාව වැඩිපුර කරමු. ඊට පස්සේ තවත් කෙලස් ටිකක් තියෙනවා හිතේ දැනගන්න පුළුවන්. අහලා තියෙනවා බෙන්ක වත්තුපම සූත්‍රය කියලා. වත්තුපම සූත්‍රය. වස්ත්‍රයක් උපමා කරගෙන දේශනා කරන සූත්‍රයක්. එතන ඒකේ පැහැදිලිව කෙලස් උගන්වන 16ක්. ඒ කෙලස් ඉගෙන ගන්න එකත් හොඳයි. සමහරක් අත දන්නේ නැහැ මේක තියෙන දේ දැන් අර මං කිව්වේ. ඕක අදම දැන් ඔය කියලා දෙන එකම ඔයත් දන්නවද මේ මම කියන එක කියලා දැම්මා. කියන එක අනුසය අවස්ථාව කියලා දැනගෙන හිටියද? වීතක්කම අවස්ථාව කියලා. දන්නේ නැහැ. එහෙම ඕන තරම් තත්ත්ව කියනවනේ. ඒ කියන්නේ යා හොඳයි කියලා කියන්නේ යා. නේ? මටම හෙන්න තියෙනවා. එයා හිතන්නේ හරි හොඳ කෙනෙක් කියලා. මම ඔය ඉතින් ඉන්නේ නෑනේ. කියලා දාන එක මූණටම කියුවා. නමුත් ධර්මයට අනුව නම් ඉතාලම කෙලෙස් උපරිම ඉන්න කෙනෙක්. නේද? ඇදලිනේ? අපි අපට ඕන විදිහට අර්ථ කරගන්න එකයි ධර්මානුකූලව අර්ථ දක්වන්න එකයි දෙකක් නේ. දොර අර පැත්තෙන් අපි හිතන්නේ ආ හරි හොඳ කෙනෙක්. අයියාගේ හිත ඇතුලේ මොකුත් නැහැ. ඒ කියලා දැම්මනේ. කියලා දැම්මට එහෙම ඉවර වෙන්නේ නෑ. ඒනම් අපි කියපු ඒවට ඉවර වෙන්න බෑ නේද? නේ? සංසාරෙම කියපු ඒවට නේද? බොරු කියපු ඒවට, කේලම් කියපු ඒවට, කුණුහරුප කියපු ඒවට, හිස්වචන කියපු ඒවට. මේ සංසාරේ මේ ජීවිතේ උනා එහෙම ඉවර වෙන්නේ නෑ. එහෙම ආගමනුත් වෙනවනේ. නේ? කියනවනේ. නේ? සමහරක් කියව තියෙනවා. කරලා ඉවරයක් වෙනවා කියලා හිතන නැවතනේ. එහෙම කරලා ඉවරයක් වෙන්නේ නැහැ. දැන් කෙනෙක් හිතනවා නම් ඇහෙන් බලලා මේක ඉවරයක් කරනවා කියලා. ඇහෙන් දැන් අපේ ආසයි රූප බලන්න. ඒ නිසා එක තැනකට හරි කොහොම හරි රූප බලලා ඇහෙන් මේක ඇහැට එපා වෙන්නේ. ඉවරයක් කළම දානවා කියලා ඉවර වෙන්නේ. ඒ ඉවර වෙන්නේ නැත්තේ.
ඇයි එහෙන් රූප බලන්න එහෙම ඉවර වෙන්නේ නැත්තේ? තව බලන්න ඕනේ වෙන්නේ ඇයි? ඔය වචනත් හරි. උත් තව එක වචනයක් කාරණයක්. අවිද්‍යාව. අවිද්‍යාවත් හරි. වෙනස් වෙන නිසා. වෙනස් වෙන නිසා. ඇයි මේ එක වෙලාවක බලන්න පුළුවන් එක රූපයක් විතරයි. දැන් මම ඔයන්තුම 100,000 ගාණක් වෙලාවල් මේ දකිනවා. ඔයන්තුම මමත් එහෙම. මම මේ දැන් ඉන්නේ දැන් උදාහරණ කියන්නේ මමත් නෙවෙයි. ඒ ඉස්සල් එක්කෙනත් නෙවෙයි දැන් එක්කෙනෙකුත් නෙවෙයි. ඒ තරමට වෙනස් වෙලා. ඒ වෙනස් වීමේ විවිධත්වය නිසා තමයි තව ඒක අවබෝධ කරගන්න නැහැ. ඒක හිතනවා මේ එක්කිනාම තමයි ඉන්නේ කියලා. එකම දේ තමයි අපි මේ කියන්නේ. හේතුවත් වෙනස් වෙලා නේද? නේද? ඇහත් වෙනස් වෙලා රූපෙත් වෙනස් වෙලා ඒ තුලින් විඥානයත් වෙනස් වෙලා ඒ තුලින් පස්සයත් වෙනස් වෙලා ඒ පස්සය තුලින් හටගන්න වේදනාවක් වෙනස් වෙලා. ඉතින් එකම වුණා නම් ඕක එපා වෙනවා. එකම වුණා නම් එකම වේදනාව නම් එකම ස්පර්ශය නම් එකම දේ නම් ඔය අපි දකින්න ඔය අපි විඳින්නේ ඕකේ පාන. එකම දේ නෙවෙයි. එක දෙයක් එක මොහොත එක ස්ථප් ඒ ශනිකව එකයි දකින්න පුළුවන්. දැන් මම අක්ක දිහා බැලුවොත් අක්ක විතරයි. මට අනික් කට්ටිය පේන්නේ නැහැ. එහෙම අක්කියද දෙන්න ඇති නේද? එස ආයි බලන ආයි මමත් වෙනස්. ඒ වෙනස් වීම නිසා තමයි අපි ඒ ආසා ඒ නොදැනීම නිසා ඒ අනවබෝධය නිසා අපි මේක දිගටම පවත්වනවා කියන එක අර ලයිට් එක උපමාව හැමදාම අපිට පැහැදිලි කරලා දෙන්න අපි හම්බුනා නේද? තප්පරයකට කීයක් පත් වෙනවද? 60 වතාව. නිවි පත් වෙනවා. නමුත් අපි දකින්නේ එක දිගටම පත් වෙලා තියෙන ලයිට් එක. මමත් එහෙම තමයි. මමය මාගේ කියන ඔක්කොම වචන විතර. සැබෑවටම පවතින තත්වයක් නැත. ඒක දකින්න ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. ඒක දකින්න ප්‍රඥාව දිනු කරගන්න ප්‍රකට කරගන්න ඕනේ. එහෙම ප්‍රකට වෙන්නේ නැහැ නිකන්. ප්‍රකට කරගන්න නම් වීතික්කම පරිඋත්තාන අනුසය වශයෙන් ওই දේවල් නැති කරගෙන මේක හිත ප්‍රභාෂ්වර වෙනකොට තමයි මේ දේවල් හොඳට ප්‍රකට වෙන්නේ. හරි. ඊළඟට තියෙනවා මම තව විනාඩි 5ක් ගන්නම්. කෙලස් 16ක් තියෙනවා. දැනගන්න. එකක් තමයි අවිජ්ජා. අවිජ්ජා කියන්නේ අනුන්ගේ දේවල් වලට ආසා කරන එක. ඊළඟට දෙවෙනි එක තමයි ව්‍යාපාද. කියන්නේ තරහව. නේ අන්ත හානි කිරීමේ ආශාව. ඊට පස්සේ ක්‍රෝධය. ඒක පොඩි වෙනස්කම් තියෙනවා. ව්‍යාපාදේ අනුන්ට හානි කිරීම ක්‍රෝධය. ක්‍රෝධය තුල ක්‍රෝධය ටිකක් ව්‍යාපාදයට වඩා බරපතලයි. මොකද කරන්නේ? ක්‍රෝධය අර්ථ තරහව ව්‍යාපාදය තරහව හට ගන්නවා. ඒක නැති කරගන්න ක්‍රෝධය ටිකක් දැඩිව එයා බැඳගෙන බද්ධ වෛරය වගේ බැඳගෙන ටිකක් වෛර කරන්න කෙනෙක්. අනිත් විනාශ කරනවා අරක හානි කරනවා මේක විනාශම කරනවා කියන හැඟීමක් ඇති කරගැනීම. ටිකක් අරකට වඩා බරපතල. ඊට පස්සේ උපනාහය කියන්නේ අnder ක්‍රෝධයටත් වඩා වැඩි. දැන් වෛරය ව්‍යාපාදය කියන්නේ තරහ. ක්‍රෝධය කියන්නේ ටිකක් දැඩිව වෛර කරගන්න. තරහ විනාශ කරන එක. උපනාහය කියන්නේ ඊට බැඳගෙනම
සාට ආත්මයෙන් ආත්මයට භවයෙන් භවයට යන්න තරම් තියෙන ඒකත් ඔක ටිකක් විස්තර කරගන්න ඕනේ එකක්. ජීවිතේට තරහකාරයෙක් නම් ඇති කරගන්න ඕනේ නේ. ආත්ම ගානක් එන්න පුළුවන්. ඊට පස්සේ වෛරය. මක්කය. මක්කය කියන්නේ මකණය. මක්කය කියන්නේ අපි පොඩි කාලේ මක්කයක් දෙන්නේ. මක්කේ ගුණ බැකීම. ගුණ බැක. අනුන්ගේ ගුණ මකන. පලාසය. පලාසය. පලාසය කියන්නේ මොකක්ද? ලොකු උත්තමයන් වහන්සේලා ගුණවතුන් තමන් සමග සංසන්දනය කරනවා. ඒ තමයි කියලා අපිට ඔකට පරාජිකාවක් උත් තියෙනවනේ. උත්තරී මනුස්ස ධම්ම කියන්නේ. මම සෝවාන්කත් වෙලා නෑ. හැබැයි මම කියනවා මම සෝවාන් කියලා. අර උත්තමයන් වහන්සේලා සංග මම සංසන්දනය කරනවා. වෙනත් හේතුන් මත. ඒකට කියන්නේ මොකද්ද? පලාසය. ඊට පස්සේ ඊර්ෂ්‍යාව. ඒක ඊට මච්චරිය. මච්චරිය කියන්නේ මසුරුකම. ලෝභයයි මසුරුකමයි දෙක. මච්චරිය. මච්චරිය කියන්නේ මොකද්ද? මසුරා කියන්නේ මසුරා. අපෝ ඒ මිනිහට මම මසුරෙක් කියන්නේ. ඒ මිනිහට මම ලෝභයෙක් කියනවා. ඒ මිනිහට මම මසුරෙක් කියනවා. ඒ ගමේ ගොඩේ කියන්නේ. ආච්චිලා සීල ඔය දැනගෙන හිටියා. ඒකෙන් කියන්නේ. ලෝභය කියන්නේ තමන් කාටවත් දෙන්නේ තමන් කනෝම. මසුර කියන්නේ තමන් කන්නේත් නැහැ, තමන්ගේ පවුලයන්ට දෙන්නෙත් නැහැ, කනුට දෙන්නෙත් නැහැ. තියෙන ගොඩ ගහ ගන්න ඒවා තමයි කරන්නේ. ඒ තමයි මසුරා. ඊට පස්සේ මායා. මායා කියන්නේ නමුත් තියෙනනේ මායා කියන්නේ. ඔය දිබෙක් මාත් සින්දු කියන්නේ මායා නේ. මොකක්ද මායා කියන්නේ? කරන පව්කම් හංගගෙන ඉන්න එක. කරන පව් සංගවාගෙන සිටීම. මායා. ඊට පස්සේ සාටේය. සාටේය. සාටේය කපටිකමනේ. තමා ළඟ එහෙම කිසි ගුණයක් නැහැ. හැබැයි තීනවා කියලා පෙන්නනවා. කපටිකම. තම්බය. තම්බය කියන්නේ මොකක්ද? තම්බය කියන්නේ මොකක්ද? ඔව් තම්බය කියන්නේ ස්තම්භයනේ. කණුවනේ. හැබැයි මෙතන කියන්නේ ඍජු බව නෙවෙයි. දරදඬු ගතිය. නම්මශීලී නොවන කියන්නේ ආයි. මම නම් කීයේ කිව්වත් ආයි. අගේ මතේ මම වෙනස් කරන්න ඇවිල්ලා ඉන්නේ. ඒකත් මොන කමනේ. දරදඬු කම. එහෙමනේ මම නම්මශීලී එන්න සමහරක් ඇත්ත සමහරක් සමහරක් තව අන් මතයන් අහන්න කැමති නැහැ. අන් මතයන් දරන්න කැමති නැහැ. අන් මතයන් පිළිගන්න කැමති නැහැ. එයා යාගේ මතේ දරදඬු. එහෙම ඉන්නවනේ. කවුරු වෙනස් කරන්නේ කවුරු කිව්වා. එහෙම එකක් නෑ. හරි කෙලස් ප්‍රහාණය කරන්න ඉන්න කෙනා නිහතමානී වෙනවනේ. සරියුත් හාමුදුරුවෝ මේ සත් අවුරුදු පොඩි හාමුදුරුවෝගේ වචනේ පවා නොව ඉස්මුදලි පිළිගත්තනේ. වැරද්ද නම් පිළිගන්න ඕන. නම්ශීලී වෙන්න ඕන. නේද? මම ලොකුය මම මෙහෙම කෙනෙක්ය මම උගත්ය මම ආමුදුරුවය මම මෙහෙම කෙනෙක්ය මම ලොකු කෙනෙක්ය කියලා වැරද්ද නම් තදගති නෑ. වැරදි නැත්තම් ප්‍රශ්නයක් නෑ. වැරදි නම් පිළිගන්න හැකියාව තිබෙන්න ඕන. ඊළඟට සාරම්භය. ඔය කෙලස් සාරම්භය. සාරම්භය කියන්නේ එකට එක කරනවා. එකට එක ඉතින් ඒක නම් අපිට තියෙනවද ගොඩක් කරන්න හිතනනේ. ඒක කෙලස්. ඔය එකක් කරත් මාත් එකක් කරනවා. ඔය තමයි දිනු දෙලා ගිහලා ඊට පස්සේ රෝදයල් වෛරයල් බවට පත් වෙන්නේ. එකට එක කිරීම. ඊට පස්සේ මානය. ඔක තමයි අමාරුම දේ. නේද? ඔක නැති වෙන්නේ ලේසියකට.
මානේන මක්කටෝ හෝති අදිමානේන කුක්කුරෝ කියති. මානේන වඳුරෙක් වෙනවා. අදිමානේ බල්ලෙක් වෙනවා. මාන්නේ වඳුරෙක් වෙනවා අදිමාන්නේ බල්ලෙක් වෙනවා කියලා ඔය සංස්කෘත ශ්ලෝකවල තියෙනවා. ඊට පස්සේ අතිමානය සංසන්දනය කරනවා. ඊට ඔයා සීල් වලිනුත් එන්න පුළුවන්. සීල් භාවනාවලින් එනවා. භාවනා කරනකොට දැන් මම භාවනා කරනවා. මම භාවනා කරනකොට මම කල්පනා කරනවා ආරය භාවනා කරා සංසන්දනය කරනවා. ආරය භාවනා කරන්නේ එදසා යාට වඩා මම උසස් කියලා. අරගොල්ලෝ සීල් ගන්නෑ මම සීල් ගන්නවනේ. එදසා ඒගොල්ලන්ට වඩා මම උසස් කියලා හිතනවා. ඒක අතිමාන. ඒවා සීල් නෙවෙයි ඒවා කෙලෙස්. කෙලෙස්. නිසා අපි හැමදෙතරෝම ඉන්න ඕනේ අර කවියකුත් තියෙන්නේ. ඇස්සත්තේ නමුත් අන්ධයෙකු වෙන්න. කන් ඇත්තේ නමුත් හීරෙකු වෙන්න. කට ඇත්තේ නමුත් ගොළුෙකු වෙන්න. නුවණ ඇත්තේ නමුත් මෝඩයෙකු වෙන්න සිටුතුයි. යෝගාවචරය. සමහර කලාවට සමහරක් ඇත්ත චුට්ටක් දැනගත්තාම ඒකේ මාන්නය ඇති කරගන්නවා. මම තමයි දාන්නේ. අනික් කට්ටිය දාන්නේ නැහැ. ඊට පස්සේ ඒවා තර්ක විතර්ක බවට පත් වෙනවා. නේද? සාකලට බණ අහන්නෙත් එහෙමයි. බණ අහන්නෙත් දැන් උදාහරණයක් කිව්ව මම ඔක්කොම බණ දන්නවද? දැන් අත්ත මගෙන් අහන්නකො ආඳුන්න අර අහවල් පොතේ නැත්තම් ත්‍රිපිටකයේ මෙන්න මේ දීඝනිකායේ මෙන්න මේ සූත්‍රය හාමුදුරුවෝ දැන් ඔයත් ඊයේ ගෙදරද කියවලා එනවා. හොඳට. හොඳේ ඇවිල්ලා මගෙන් අහනවා හාමුදුරුවෝ කියන්න බලන්න ඒක කියලා. මට කියන්න පුළුවන්ද? ඒව මම දන්නේ නැහැ. මම මේ සියල්ල දත්තේ නෙවෙයි. මේක හික් වෙන සහ දැන යම් දේවල් කර්ම කාරණා දැනගෙන ඔයත් අන්ට මම මේක කියලා දෙන කෙනෙක් විතරයි. මගේ දැනුම හැටියට. එනිසා ඔයත් ඔය ධර්මය අහන්න ඕනේ කොහොමද? අපි කිසි දෙයක් ඔයත් සමහර මේක තව 3-4 පාරක් හොඳට මේට වඩා මේ කියන දේවල් අහලා ඇති. හැබැයි අහනකොට අහන්න ඕනේ මම කිසි දෙයක් දන්නේ නැහැ. මේ දේ දන්නේ කවුද? මේ සියල්ල දන්නේ කවුද? මම කිසි දෙයක් දන්නේ නැහැ. මේ ඔක්කොම දන්නේ කවුද? අපේ ශාන්තිනායක තිලෝ ගුරු බුදුරජාණන්. අපි කවුද? අපි මොනවද දන්නේ? අපි මේ බණක් දෙකක් කියලා අපි මේ විශාරදය නෙවෙයි. එහෙම වෙන්නත් බෑ. රහතන් වහන්සේ කෙනෙකුට බෑ සමහරක් වෙලාවට. රහතන් වහන්සේලා අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන සිව්පිරිසිඹියාවත් රහතන් වහන්සේ කෙනෙකුට තමයි උන්වහන්සේ වික්ත විශාරදව මේ ධර්මය දේශනා කරන්න පුළුවන්. එහෙම නැති රහතන් වහන්සේ කෙනෙකුට මේ ධර්මය ප්‍රකාශ කරන්න බෑ. උන්වහන්සේලාට අවබෝධය උන්වහන්සේ කෙලස් ප්‍රති කරනවා. ඒකනේ පස්වග මහණුන්ගේ අසජ්‍ය හාමුදුරුවෝ වහන්සේ කොහොලිත නේද? සරියුත් හාමුදුරුවෝ මුණ ගැහේ. එතන අහන්න ස්වාමීන් වහන්සේ ශාස්ත්‍රකව වහන්සේලගේ ධර්මය මොකද්ද? කියන මම තරුණයේ මම වැඩි කල නෙවෙයි පැවිදි වෙලා. බොහොම ඈතක පැවිදි නමුත් අපේ ශාස්ත්‍ර වහන්සේ දේශනා කරන ධර්මය මෙන්න මේකයි. මොකද්ද? යේ ධම්මා හේතුප්පවවා තේසං හේතු තථාගතෝ ආහන. හේතුඵල ධර්මයි. ඒක විග්‍රහ කරලා අටුවා ටීකා කියන්නේ උන්වහන්සේ දන්නේ නැහැ නේද? ඒ නිසා අපි මොකද්ද? අපි දෙයක් ඉගෙන ගන්නකොට අපි කිසි දෙයක් දන්නේ නැහැ කියන தත්ත්වයේ ඉඳගෙන ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙන ගත්තොත් දැන් භාෂාවක් වලත් එහෙමනේ. අපි භාෂාවක් ඉගෙන ගන්නවා මොන්ටිසෝරි தත්ත්වයට ගියොත් ලේසි ඉක්මනට ඉගෙන ගන්න. මොන්ටිසෝරි ළමෙක් தත්ත්වයකට ගියොත් දැන් අපිට ඉක්මනට දැන් අපි ජපාන් වල අපි ජපාන් වල අපිට ජපාන් උගන්වනවා. ඉතින් අපිට දැන් අපි මෑතකදී ජපාන් ඉගෙන ගන්න යනවා. අර ඉස්සර තරම්
ඉක්මනින් ඉගෙන ගන්න බෑ. අපිට තරක විතරක නෙවෙයි. ඇයි ඒක එහෙම ආවේ? නේද? ඇයි ඒ ග්‍රැමර් එක එහෙම? ඒ ව්‍යාකරණ එහෙම ආවේ? මේ අපි හිතෙන් හිතනවනේ. පොඩි ළමයෙක් නේ පොඩි කාලේ අපේ තරක නැහැනේ කිව්ව දේ අපි ඉගෙන ගත්ත. ඒ නිසා ඇහෙන එකටත් අපි කතා කරනවා. නේද? ඇහෙන එකටත් අපි කතා කරනවා. ඊට පස්සේ ඒවා විශ්ලේෂණය කරගන්න මේ අර්ථ නිරුක්ති ඒව දාගන්න පුළුවන්. ඉස්සල්ලා මේක ඉගෙන ගන්න ඕනේ. කියන දේ මොකක්ද කියලා ඉස්සල්ලා අහගන්න ඕනේ. ඊට පස්සේ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද එක්ක ප්‍රකාශ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් Taman මේක නිවැරදි කරගන්න පුළුවන්. ඒව දැන් මේ ධර්මය ඔයත් අතනම කියලා දුන්නා කියලා මේක ඔයත් මෙතනින් අතර වෙන්න එපා. සූත්‍ර වේ දැන් මම සූත්‍රات එක්කනේ කියන්නේ. මගේ දෙයක් නම් මගේ අදහසක් කියලා කියනවා. ඊට පස්සේ ඔයත් සූත්‍රات අරගෙන තව අපේ දැන් අන්තර්ජාලයේ තියෙනවා. හාමුදුරුවෝ වහන්සේලා බොහෝම දක්ෂ පක්ෂ හාමුදුරුවෝලාගේ දේශනා YouTube ගියාම තියෙන උන්වහන්සේලාගේ දේශනා අහන්න. එක්කෙනෙක්ගේ නෙමෙයි. එතකොට තමයි මේක හොඳට ප්‍රකට වෙන්නේ නේ. හොඳට මේකේ මට කියවෙන්නේ නැති තැන් ඒ වලින් හොයාගන්න පුළුවන්. ඒ වෙලාවේ කියපු නැති තැන් මගින් අහගන්න පුළුවන්. ඒ දෙකේම නැති තැන් සූත්‍රයෙන් දැනගන්න පුළුවන්. එතකොට හොඳට මේක ධාරණය වෙනවා. එතකොට මේක අනුගමනය කරනවා. ඒ නිසා අඩුපාඩු හොයන්න හෝ තර්ක කරන්න මේ ධර්ම ඉගෙන ගන්න හොඳ නෑ. තර්ක කරන්න ධර්ම ඉගෙන ගත්තොත් හැමදාම එතරම්යි ගොඩේ එකක් නැහැ. නිකන් මාන්නේ විතරක් තියාගෙන ඉන්න. අපි බඩ දන්නවා නේද? ඒ මාන්නේ තියාගත්තොත් කවදාවත් සසරෙන් ගොඩ යන්නත් බෑ. ඊළඟට හරි. ඔය ටික අපි නතර කරුනේ. වෙලාව 11න් පූජාවට ලෑස්ති වෙමු. මොකද? දැන් මම ඔක්කොම කිව්වේ නෑ. ඔව් 16ම කිව්වේ නෑ. ඊළඟට වස් කියලා දෙන්න. ඉතින් අපි අදට මේ වෙලාවේ ගත කළා පූජාවට ලෑස්ති. හොඳයි. ඔබදනාට උදේවල් සක්කයි. මොකද්ද?